එකතු වෙන්නේ ආපහු දෙවෙනි පාඩමේ යුනිට් 2 වල තවත් වීඩියෝ එකකට. ඒ තමයි අපි දැන් මේ වෙද්දි කරලා තියෙනවා මේ පාඩම ආරම්භයේ ඉඳලා ජීවයේ රසායනික ශෛලීය පදනම. මේ පාඩමේ දැනට අපි වීඩියෝස් ගණනාවක් කරලා තියෙනවා. පළවෙනි එක අපි ජලය, ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රධාන කාබනික සංයෝග, අන්වීක්ෂ ඒ කොටස් සියල්ලම අවසන් කරගෙන ශෛලීය පදනමට අපි පහුගිය වීඩියෝ එකෙන් කලින් වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන් වුණා. මේ වීඩියෝ එකේ අපි ඊළඟට ඒ ඔස්සේම ශෛලීය පදනම කියන කොටස යටතේ එතනින් ඉදිරි පියවරක් විදිහට ශෛලය තුල දැන් අපි ප්‍රාග්නස්ටික සූනස්ටික ශෛලවල තියෙන වෙනස්කම් කතා කරා මතක ඇති. එතකොට මේ ශෛලීය පදනම යටතේ ඒ ආරම්භ කරපු ශෛලවාදයේ එක්ක ආරම්භ කරපු ශෛලීය පදනම යටතේ ශෛලයේ තියෙන කොටස් නැත්නම් අපි කියනවා ඉන්ද්‍රියකා කියලා. ඒ ඉන්ද්‍රියකා එක එකක් ගැන අධ්‍යයනයක් පොඩි අධ්‍යයනයක් අපි මෙතෙන්දි කරනවා. මේවා ගොඩාක් සංකීර්ණව ඔයගලන්ට ලොකු කැම්බල් බයොලොජි වගේ පොත්පත් ගත්තොත් සෑහෙන සවිස්තරාත්මකව මේවා ලොකු විස්තර තියෙනවා. හරි. ඒවත් තියෙන්නේ පොඩ්ඩයි ඊටත් ඉහළට මේ ප්ලාස්ම පටලයේ වගේ ඉන්ද්‍රියකා ගත්තාම ඒවා ඉතා සියුම් ව්‍යුහයේ පවා අද අධ්‍යයනය කරලා තියෙනවා. ඒතකොට ඔයගලන්ට හයි ස්ටඩීස් වලට බයෝ පැත්තෙන් ගියොත් ලොකු දෙයක් දැනගන්න පුළුවන්. ඇත්තටම සමහරක් පැති මේ බයෝ වලට වඩා කෙමිස්ට්‍රි පැත්තට ඒ කියන්නේ ඔය අයන විචලනය පටලයක් කරා ඒවා මේ වෙනමම බයෝ කෙමිස්ට්‍රියම ගත්තම තනිකර ඒකේ කෙමිස්ට්‍රි වගේ තමයි බයෝ කෙමිස්ට්‍රි කියන්නේ. ඒතකොට ඒ සබ්ජෙක්ට් එක මෙඩිසින් ගියත් ඒක තියෙනවා ඔයගොල්ලන්ට. ඉතින් කොහොම වුණත් මේ ව්‍යුහ ඉතාම වැදගත් අපිට. මොකද මේ ව්‍යුහ ගැන අධ්‍යයනය, මේවා ගැන ස්වභාවය දැනගන්න එක, මේවා කෘත්‍ය දැනගන්න එක ඒකට හේතුව අපි ఔෂධයක් ගත්තා වුණත් ඒවැ බලපෑම අනිවාර්යයෙන්ම මේ දේවල් වලට මේ ශෛල වලට ශෛල ඉන්ද්‍රියකා වලට බලපානවා. ඒවා දැනගන්න නම් වෛද්‍යවරයෙක් නැත්නම් ඖෂධ වේදියෙක් වෙන්න නම් අනිවාර්යෙන් ඒ මට්ටමට අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒ අනුව ඒවා තියෙන සියුම් ව්‍යුහය ඒවා සාකච්ඡා කරන්නේ උසස් පෙළ විෂය නිර්දේශයේ ජීව විද්‍යාවට ඒ නිසායි. මේ ගොඩක් වැදගත්. එහෙනම් අපි මේකෙදි ප්‍රධාන වශයෙන් ආවරණය කරනවා ශෛලීය හා උපශෛලීය සංඝටක කියන එක. කියන්නේ ප්‍රධාන වශයෙන් ශෛලයක් ගත්තාම ශෛලය ප්ලාස්ම පටලයෙන් ආවරණය වෙච්ච තැන ඉඳලා අභ්‍යන්තරයට ශෛලය තුල තියෙන්නේ මොනවද කියන එක අපි මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒ අතරේ පළවෙනි ශෛලීය සංඝටකයේ විදිහට මම අරන් තියෙනවා ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය කිව්වම මේක කෙලින්ම රචනා ප්‍රශ්නයකට එන්න පුළුවන් ප්‍රශ්නයක්. ඇත්තටම 150ක එකක් වුණත් හදන්න බැරි නෑ. හරි. මම මාකින් එකක් හදලා තියෙනවා. ඒකේ ලකුණුම 130කට පොයින්ට්ස් ටික මාකින් කරලා තියෙනවා. ඉතින් තව පොයින්ට්ස් ටික කඩලා හරි නැත්නම් වෙන පොඩි කෑල්ලක් එක්ක කෙලින්ම ඔයගලන්ට දෙන්න පුළුවන් ප්ලාස්ම පටලයේ ව්‍යුහය විස්තර කරන්න කියලා. කෙලින්ම රචනා ප්‍රශ්නයක්. ඒතර ඒකට අදාළ කොහොමද අපි පොයින්ට්ස් ටික හදාගන්නේ කියන එක මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ප්ලාස්ම පටලයට අදාළ සියලු කරුණු. ඒකට විතර නෙමෙයි අනිවාර්යෙන් MCQ ව්‍යුහගත රචනා එනවමනේ. හොඳයි. ප්ලාස්ම පටලය ගත්තයින් පස්සේ ප්ලාස්ම පටලය කියන්නේ දැන් මේ පැත්තෙන් අපි ආරම්භ කළොත් මෙතන මේ රූප සටහනේ ශෛලවල ඕනෑම ශෛලයක අපිට ඒක හම්බුණා ශෛලීය නේද? ශෛලයක් නම් ඒකේ තියෙන ලක්ෂණ පොදු ලක්ෂණ කීපයක් කතා කරද්දිත් අපි කිව්වා හැම ශෛලයකම ප්ලාස්ම පටලයක් තියෙනවා. ඒක බැක්ටීරියා ශෛලයක් වුණත්, සත්ත්ව ශෛලයක් වුණත්, ශාක ශෛලයක් වුණත් ඕනෑම ශෛලයක තියෙනවා ප්ලාස්ම පටලයක්. එහෙනම් ප්ලාස්ම පටලයේ ශෛලයේ බාහිරතම සීමා විදිහට ක්‍රියා කරනවා කියලා අපි කියනවා. ඒ විතරක් නෙමෙයි හැම ශෛලයකම බාහිරතම සීමාව විතරක් නෙමෙයි සමහරක් අපි දන්නවා ශෛලය ඇතුලේ තියෙන සමහරක් ඉන්ද්‍රියක අපි ඔය කතා වුණා මේ සූනස්ටික ප්‍රාග්නස්ටික ගැන කියද්දි පටලමේ ඉන්ද්‍රියක තියෙනවා කියලා. දැන් මයිටොකොන්ඩ්‍රියා හරිතලා වගේ ඒවා ඔයාලා අහලා තියෙන්නේ. ඒවා ගත්තාම ඒවැ පටලයක් තියෙනවා. ඒවැ පටලක් බොහෝ වෙලාවට දරන්නේ සාමාන්‍ය පොදු ව්‍යුහයක්. හරි. ඒ කියන්නේ ශෛලයේ පටලය හා සමානයි ඒකේ තියෙන සංයුතිය ගත්තාම ඒකේ අභ්‍යන්තරයේ තියෙන ඕනෑම පටලයක්. තේරුණාද? ජීවීන් තුළ තියෙන පටල කියලා අපි කතා වෙනවා නම් ඒ පටල සියල්ලක්ම වගේ ආසන්න වශයෙන් පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. රසායනික වශයෙන්, ව්‍යුහමය වශයෙන් පොඩි වෙනස් නම් දල වශයෙන් මේ විදිහට බොහෝ දුරට සමානයි මේ පොදු ආකෘතියට. මේ පටලය ගැන ගත්තාම අර DNA වලට වගේ මේකේ පටලය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක විද්‍යාඥයෝ පරීක්ෂණ මගින් යම් යම් සාධක මගින් පරීක්ෂණ නිරීක්ෂණ ඉදිරිපත් කරලා තියෙනවා.
ඒ අනුව මේ පටලයක තියෙන ආකෘතිය තමයි විද්‍යාඥයෝ දෙන්නේ ප්‍රධාන කොටගෙන ඉදිරිපත් වෙලා උනේ 1972 දී සිංගර් සහ නිකල්සන්. සිංගර් නෙමෙයි සිංගර් හරි. සිංගර් සහ නිකල්සන් කියන විද්‍යාඥයෝ තමයි මේ ප්ලාස්ම පටලයට මුලින්ම ඒගොල්ලන්ගේ අර්ථකථනයක් දීලා මේකේ ආකෘතියක් තියෙනවා මෙන්න මේ විදිහේ සැකස්මක් තියෙනවා කියන එක මුලින්ම විස්තර කළේ. මේගොල්ලෝ කිව්වා මේ ප්ලාස්ම පටලය තරල විචිත්‍ර ආකෘතියක් කියලා. ඒක අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් fluid mosaic. and fluid mosaic model කියලා මේගොල්ලෝ කිව්වා. තරල විචිත්‍ර ආකෘතියක් කියලා කිව්වා. ඇයි එහෙම කිව්වේ කියන එක අපි තව ටිකකින් කතා කරනවා. ඒ අනුව බාහිරතම පටලය වෙනවා. ඕනෑම පොදුවේ ගත්තාම සියලුම සෛල පටල ප්ලාස්ම පටලය විතර නෙමෙයි සියලුම සෛල පටල ජීවීන් තුළ තියෙන පොදු ව්‍යුහය මේක වෙනවා. ඒ කියන්නේ ප්ලාස්ම පටලයේ ව්‍යුහය තමයි අනෙකුත් සියලුම සෛල පටල දරන්නේ කියන එක අපි දැනගන්නට ඕනේ. යනවා සිංගර් සහ නිකල්සන් විසින් ඉදිරිපත් කරේ මේගොල්ලෝ මේක ඉදිරිපත් කරේ තරල විචිත්‍ර ආකෘතිය කියන නම යටතේ. ඒක තමයි ඒගොල්ලෝ දැම්ම නම මේ මොඩල් එකට. ඇයි එහෙම දැම්මේ? දැන් මේකෙදි ඒක අපිට බලන්න වෙනවා මේක ප්‍රධාන වශයෙන් මේ හැදිලා තියෙන්නේ. හරි? මේ ප්ලාස්ම පටලය ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ. දැන් මම ඇඳලා තියෙනවා යම් ව්‍යුහ තුනක් නේ. මේ කුරුමිට්ටු වගේ ඉන්නවා මේ සත්තු වගේ නේද? කකුල් දෙකයි ඔළුවයි වගේ නිකන් ඇඳලා තියෙනවා. ඊට පස්සේ ආයෙ ටිකක් ලොකු මේ වගේ බදාමයක් වගේ තියෙනවා. එහෙම කැලිත් තියෙනවා. ඒ නම් කරලා නැහැ. අපි නම් කරමු කොහොම. මම දාලා රූප සටහනක් ඇඳලා තියාගත්තා. ලේසියිනේ. එතකොට මේ ප්ලාස්ම පටලය ගත්තයින් පස්සේ මේකේ අඩංගු වෙන ප්‍රධාන සංයෝග දෙකක් තමයි ප්‍රෝටීන සහ ලිපිඩ. මොනවද? ප්‍රෝටීන සහ ලිපිඩ කියන මේ දෙක අඩංගු වෙනවා. හරි? ප්‍රෝටීන ලිපිඩ වලින් තමයි මේක අන්තර්ගත වෙන්නේ. ප්‍රෝටීන නම් සාමාන්‍ය ප්‍රෝටීන කියන්නේ ත්‍ෘතික වේවා දරන ප්‍රෝටීන වල කතා කරන්නේ. ඒ වගේ ප්‍රෝටීන ගොඩක් තියෙන්නේ කොහොම හරි පොලිපෙප්ටයිඩ් දාමයක් විශාල පොලිපෙප්ටයිඩ් දාමයක්. ලිපිඩ ගත්තාම මෙතන ප්‍රධාන ලිපිඩ විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා ෆොස්ෆොලිපිඩ. ෆොස්ෆොලිපිඩ. දැන් මේ රූපය ඕගොල්ලන්ට මතක් වෙනවා ඇති. මේ එක කෑල්ලක් ගත්තාම මම ඒක කොටු කරන්නම්කෝ. මේ එක ව්‍යුහයක් ගත්තාම අපි මතකද රසායනික ව්‍යුහය ගැන කතා කරනකොට ඒ වගේ ඇඳලා දැම්මා. ඒ කියන්නේ මෙයා සමාන්විතයි ද්‍රවීය හිසක් සහ ජල බීතික වලිගයක් තියෙනවා කියලා. ආන්ගේ අණුවක් තමයි මෙහෙම තියෙන්නේ. මම එතනදිත් කිව්වා මේක අර පොදු සංකේතයක් විදිහට මේ වගේ අපිට සරලව අඳින්න පුළුවන්. ඒතර මේ වගේ කෙනෙක් දැක්කොත් ඒ කුරුමිට්ටෙක් නෙමෙයි. මොකක් කියලාද? ෆොස්ෆොලිපිඩ් අණුවක් කියලා ඕගොල්ලෝ දැනගන්න ඕනේ. මේක සංකේතයක්. එනවා ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන අණු වලින් හැදිලා තියෙනවා කියලා අපිට පොදුවේ කියන්න පුළුවන්. හරි. ප්‍රධාන වශයෙන් දායක වෙලා තියෙන ප්ලාස්ම පටලයේ ව්‍යුහය දන්න ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන. තමයි ෆොස්ෆොලිපිඩ ගත්තයින් පස්සේ ෆොස්ෆොලිපිඩ තියෙන්නේ ස්තර දෙකක් විදිහට. ෆොස්ෆොලිපිඩ ස්තර දෙකක් මේ පේනවනේ ඔයගොල්ලන්ට නේද? ෆොස්ෆොලිපිඩ ස්තර දෙකක් විදිහට මෙයාගේ සැකස්ම සූදානම් වෙලා තියෙනවා. හරි ෆොස්ෆොලිපිඩ ස්තර දෙකක්. එක ස්තරයක් නෙමෙයි. ඒකට හේතුවකුත් තියෙනවා. ඒක ඔයගොල්ලෝ සෑහෙන දුරකට හිතා ගන්න පුළුවන් තර්කයක් දාලා. ඇයි ෆොස්ෆොලිපිඩ ස්තර දෙකක් තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ නිකන් හිතන්න ප්ලාස්ම පටලය නැත්තම් මේ සෛලයක් කියපුවම මේක ගොඩාක් වෙලාවට තියෙන ජලීය මාධ්‍යවල. නේද? ජලීය මාධ්‍යයක් අනිවාර්යයෙන්ම නේද? මෙයාගේ ඇතුල් පැත්ත උනත් පිට පැත්ත උනත්. දැන් අපේ දේහය ගත්තාම උනත් අපේ සෛලයක් ගත්තාම සෛලය ඇතුළ ජලීයයි. පිටත ගත්තම පිටත තියෙන අන්තර්සෛලීය අවකාශයයි බහිස්සෛලීය ප්‍රදේශයත් ජලීයයි බොහෝ වෙලාවට. ඒකේ තියෙන තරල වසා වලින් එන ඒවා ඊට පස්සේ රුධිරයෙන් කාන්දු වෙන දේවල් එහෙම. එනවා හැමතිස්සෙම වගේ මේ සෛල තියෙන්නෙම ජලීය මාධ්‍යයන් තුල. සෛල තියෙන්නෙම ජලීය මාධ්‍යයන් තුල. ඔව්. දැන් ජලීය මාධ්‍යයක මේ පිටත සීමාව ක්‍රියා කරනකොට සෛලවල එයාට මුණ දෙන්න වෙන ප්‍රධානම අභියෝගය මොකද්ද? ජලයත් එක්ක ගැටෙන්න වෙනවා. ජලයත් එක්ක ගැටෙන්න ගියාම ෆොස්ෆොලිපිඩ වලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? මෙයාගේ හිස ද්‍රවීය හිස මෙයාගේ කැමති නෑ. ද්‍රවීය හිස ජලයට කැමති. වලිගය මේ කෑල්ල එයා කැමති නෑ ජලයට. දැන් මේ අපූර්ව ව්‍යුහය තුලින් ඒ වාදකය මගේ අරගන්න යට පුළුවන් වෙනවා. ඒකට හේතුව මේ පැත්තේ දැන් ජලය, මෙහෙත් ජලය. ඔය ඕන් ජලය. මෙහෙත් ජලය. දෙපැත්තෙම ජලය හැබැයි
වලිග ටික ගැටලුවක් නැතුව ඉන්නවා. ඒ මොකද ඔලු ටික හිස්සවල ටික පොස්පොලිපිඩ හිස්සවල ටික පරයන්තර දාලා දෙපැත්තට දාලා මේවා ටික අභ්‍යන්තරේ. එතකොට මේ ප්ලාස්මා පටලයේ හැදිලා තියෙන සැකස්ම අනුව බාහිරින් මොනවද වෙන්නේ? ද්‍රවීය පොස්පොලිපිඩ හිස්ස පොස්පොලිපිඩ වල හිස්ස සමන්විත වෙන ද්‍රවීය ප්‍රදේශයකුත් ඊට පස්සේ අභ්‍යන්තරයේ ජල බීතික ප්‍රදේශයකුත්. හරි අපි කියන ජල බීතික අභ්‍යන්තරයක් තියෙනවා කියලා. හරි ජල බීතික අභ්‍යන්තරය පොස්පොලිපිඩ ද්විත්ව ස්තරය මධ්‍ය ප්‍රදේශයේ සමන්විත වෙනවා අණු වල සැකස්ම නිසා. මේ විදිහට සැකසීලා තිබුණා. යනෝ සාමාන්‍යයෙන් කියනවා මෙන්න මේ දෙකේ ඝනකම හරි ප්ලාස්මා පටලයේ ඝනකම මැනලා තියෙනවා. හරි ඒක ගොඩක් අඩු වගේක් නැනෝමීටර් 7ක් පමණ. ඒවා වැදගත් පොයින්ට්ස්. හරි මම මේ කියන ඔක්කොම ඔයගොල්ලෝ ලියන්න ඕන වැදගත් පොයින්ට්ස්. ප්‍රශ්නයක් වගේ දුන්නා. නැනෝමීටර් 7ක් පමණ තමයි එයාගේ ඝනකම කියලා කියනවා. හරි. එතකොට දැන් මේ දක්වා අපි කතා කරපු කරුණු මොනවද? සෛලයේ පිටතම සීමාව ඊට පස්සේ පටල ගත්තාම ගොඩක් ඒවා ප්ලාස්මා පටලයේ ස්වභාවය දරනවා. සිංගල් සහ නිකල්සන් කියන විද්‍යාඥයෝ දෙන්න මුලින්ම මේකට ආකෘතියක් ඉදිරිපත් කරා. ඒක තරල විචිත්‍ර ආකෘතිය කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. මේ ප්‍රධාන වශයෙන් සමන්විත වෙන්නේ ප්‍රෝටීන් හා ලිපිඩ වල. එතන ඔයගොල්ලෝ කිව්වත් කමක් නැහැ ප්‍රෝටීන් හා ෆොස්ෆොලිපිඩ් නේ. ලිපිඩ වර්ගයේ විදිහට ෆොස්ෆොලිපිඩ තියෙනවා වැඩිපුරම. ඒක ෆොස්ෆොලිපිඩ අණු වල සැකස්ම කොහොමද? ද්විත්ව ස්තරයක් විදිහට තමයි තියෙන්නේ. හරි. ඩබල් A එක. එක ස්තරයක් නෙමෙයි ඩබල් A එක. ද්විත්ව ස්තරයක් විදිහට තියෙන්නේ. ඒතර ඒවා ප්‍රතිවිරුද්ධ දිශාවන්ට නේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ. මෙයා මෙහෙම ඉන්නවා මෙයා උඩ යටිකුරු පැත්තට. එකිනෙකට මුහුණලා නේ. අණු එකිනෙකට මුහුණලා. ඒ කියන්නේ ඒක ප්‍රතිවිරුද්ධව නේ. ඒ විදිහට ඉන්නවා. ඒත් එයාලගේ සැකස්ම අණුව බාහිරට ද්‍රවීය ස්වරූපයකුත් ඒ වගේම අභ්‍යන්තරයේ ජල බීතික අභ්‍යන්තරයක් ඇති වෙලා තියෙනවා ප්ලාස්මා පටලය තුල. ඒ ඝනකම වෙනවා කොච්චරද? නැනෝමීටර් 7ක් පමණ. හරි. ඒතර ඔන්න ඔය ටික ඔයගොල්ලෝ කියන්න ඕනේ මූලිකව. හරි හිස පිටතට තියෙනවා. ඒක පිටත පටලයෙන් පිටත ප්‍රදේශ හැමතිස්සෙම ද්‍රවීය ස්වභාවයක් ගන්නවා. ජලකාමී නැත්තම් කියන්න පුළුවන්. හරි ද්‍රවීය නැත්තම් ජලකාමී දෙකම එකයි. ජල බීතිකයි ජලකාමීනේ. හරි. ඊට පස්සේ අපි තවත් පැත්තකට එනවා මෙන්න මේ තරල විචිත්‍ර ආකෘතිය. මේක මොකක්ද කියන්නේ? තරල විචිත්‍ර ආකෘතිය කියලා ඒ නමක් දැම්මේ. එයාට නිකම්ම හිතිලාද නැත්තම් ලස්සන හින්දාද මොකද හේතුව කියලා. හරි. හොඳයි. තරල විචිත්‍ර ආකෘතිය කියන්නේ එයාලා පදනම් කරගෙන තියෙන මෙන්න මේ කරුණ එකක් තමයි පොස්පොලිපිඩ අණු. පොස්පොලිපිඩ අණු ඒවා අර එක ස්ථිතික එක තැනක තියෙන ඒවා නෙමෙයි ඒවා නිරන්තරයෙන් චලනය වෙනවා කියනවා. ඒ කියන්නේ මේ ප්ලාස්මා පටලය ගතිකයි. හරි. ප්ලාස්මා පටලය කොහොමද කියන්නේ ගතිකයි කියලා කියනවා. ඒ කියන්නේ ස්ථිතික නෑ එක තැන නෙමෙයි ඉන්නේ ගතිකයි. ගතික ස්වභාවය ලබා දෙන්න මේ පොස්පොලිපිඩ අණු. ඒගොල්ලෝ චලනය වෙනවා. හරි. උඩ පාල එහෙම චලනය වෙනවා. නිරන්තරයෙන් එක තැනක ඉන්නේ. හරි. ඔහොම චලනය වෙනවා. එයාට එක තැනක ඉන්න බෑ. හරි. හැමතිස්සෙම එහාට යන අලියනවා කියලා අපි කියන්නේ ළමයිත් එහෙම ඉන්නවන්නේ නේද? එක තැනක ඉන්න බෑ කොච්චර තිබ්බා. පොඩි ළමයි එහෙම ගොඩක් වෙලාවට එහෙමනේ. නැගිටිනවා, ඉඳ ගන්නවා, අනිත් පැත්තේ කවුරු හරි ඉන්නවා නම් ඒක කරදර කරනවා එහෙම වෙනවනේ. ඒ වගේ පොස්පොලිපිඩ අණු හිටපු ගමන් එයාගේ තැන මාරු කරනවා. එහාට මෙහාට යනවා. ඉන්න තැනත් ভাইබ්‍රේෂන්ස් ඒ වගේ අර චලිත අහඹු චලනයන් පෙන්නනවා. එහෙම ස්වභාවයක් තමයි තියෙනවා කියන්නේ. අන්න ඒ නිසා පොස්පොලිපිඩ අණු මගින් තමයි මේ තරල මේ බව ලබා දෙන්නේ. ඉතින් හිතන්නකො නේද අණු ගොඩාක් එක්ක ඒ වගේ චලන යනවා. ඉතින් ද්‍රවයක් ගත්තාම ඒත් එහෙමනේ නේද? ද්‍රවයක් ගත්තාම ඒකෙත් ඇයි ද්‍රවය තරලයක් කියලා අපි හඳුන්වන්නේ ද්‍රවයක් කියලා හඳුන්වන්නේ. ඒවා තියෙන අණු වල චලිත ස්වභාවය වැඩි. දැන් ඝන පෘෂ්ඨයක් මේ පෑන ගත්තාම මෙයාව එහෙම චලනය වෙන්නේ නැහැ, දඟලන්නේ නැහැ, හෙලවෙන්නේ නැහැ නේ මෙහෙම. නටනට මෙහෙම ඉන්න පෑන. ඒවා එක තැන තියෙනවා. එයාගේ අණු ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් සෑහෙන දුරට ස්ථිතිකයි. ගතික නැහැ එක තැනක ඉන්න අණු. ජලීය මාධ්‍යයක් ගත්තම එහෙම නැහැ. ඒගොල්ලෝ චලනය වෙනවා. ඒ වගේ පොස්පොලිපිඩ ද්විත්ව ස්තරය හැමතිස්සෙම චලනය වෙනවා. ඒ නිසා එමගින් තරලමය බවක් ලබා දෙනවා. එහෙනම් පොස්පොලිපිඩ අණු මගින් පටලයට තරලමය බවක් ලබා දෙනවා. ඒක තරල විචිත්‍ර කියන්නේ. ඒක කැලලක් හරි. ෆ්ලුයිඩ් පැත්ත හරි. ඒක අපි හේතුව දන්නවා දැන්. මොසයි විචිත්‍රයි. විචිත්‍ර කියන්නේ ඔයගොල්ලෝ නිකන් මේ වචනේ අපවම කොහොමද අර්ථවත් කරගන්නේ? විචිත්‍රයි කියන්නේ නිකන් අර නේද? විසිතුරුයි. ඒ වගේ අදහසක් නේ. විචිත්‍ර බව ලබා දෙන්න හේතු වෙලා තියෙනවා කියනවා පටලයේ තනින් තන. හරි? පටලයේ තනින් තන ගිලී ඇති මෙන්න මේ කියන ප්‍රෝටීන් අණු.
මේවා ප්‍රෝටීන. හරි. එහෙනම් මේ ප්‍රෝටීන අණු මගින් මොකක් දීලා තියෙනවද පටලයට? විචිත්‍ර බවක් ලබා දීලා තියෙනවා. එකාකාර ස්වභාවයක් නෙමෙයිනේ. ඒකාකාර ස්වභාවය ෆොස්ෆොලිපිඩම විතරක් නෙමෙයි. ප්‍රෝටීනක් තියෙන එකෙන් විචිත්‍ර. ඒ නිසා පටලය අපි කියනවා තරල විචිත්‍ර ආකෘතිය කියලා. ඊට පස්සේ අපිට ප්‍රෝටීන ගැන යම් දෙයක් කතා කරන්න තියෙනවා. ප්‍රෝටීන ගත්තයින් පස්සේ ප්‍රෝටීන ප්‍රධාන වර්ග තියෙනවා. හරි. ප්‍රෝටීන තියෙනවා ප්‍රධාන වර්ග. වර්ග තමයි මෙහෙම අපිට වෙන් කරන්න පුළුවන් තීරයක් ප්‍රෝටීන. මොන ප්‍රෝටීනද? තීරයක් ප්‍රෝටීන. ඊට පස්සේ අර්ධව ගිලුණු ප්‍රෝටීන, අර්ධව ගිලුණු ප්‍රෝටීන සහ පර්යාන්ත ප්‍රෝටීන කියලා. ප්‍රෝටීන් තුන මොනවද? තීරයක් ප්‍රෝටීන, අර්ධව ගිලුණු ප්‍රෝටීන, පර්යාන්ත ප්‍රෝටීන. ඒතර මේ ප්‍රෝටීන අණු තුනම මම මෙතන දාලා තියෙනවා. මේ තමයි තීරයක් ප්‍රෝටීන. හරි, මෙයාගේ නම් කරොත් මම තීරයක් කියලා මෙතන දාන්න පුළුවන්. හරි. ඒකට හේතුව එයා පටලේ ස්තර දෙක හරහාම ගිහිල්ලා තියෙනවා. ස්තර දෙක හරහාම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එයා තීරයක් ප්‍රෝටීන කියලා අපි හඳුන්වනවා. මේ ඉන්නේ. මෙයා කොහොමද ඉන්නේ? මුළු පටලේ හරහාම නෑ, අර්ධ භාගයක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට එයා අර්ධව ගිලුණු ප්‍රෝටීනය. මෙයා කවුද? පර්යාන්ත ප්‍රෝටීනය. එයාලා පටලයට ලිහිල්ල ප්‍රෝටීන වලට වෙන්න පුළුවන්, නැත්නම් මේ ලිපිඩ් ස්තරෙමත් තියෙන්න පුළුවන් මෙහෙම කෙනෙක්. ඕම. ඒගොල්ලෝ පටලයට ලිහිල්ල පිටතින් ලිහිල්ල බැඳිලා තියෙන්නේ. පටලය හරහා ගිහිල්ලා නෑ, පටලයට ලිහිල්ල සම්බන්ධ වෙලා තියෙනවා පාර්ශ්විකව. පිටතින්. හරි. එයano ඔන්න ඔය කියන ප්‍රෝටීන වර්ග තුනෙන් සමන්විත වෙනවා. පටලේ මගින් තමයි විචිත්‍ර වෙලා තියෙන්නේ. මේ තීරයක් ප්‍රෝටීන කියන්නේ මොනවද කියලා අපි දන්නවා. මේවා තියෙන විශේෂිත ලක්ෂණය. මෙන්න මේ දෙකට ඊට කලින් මෙන්න මේ දෙකට අපිට කියන්න පුළුවන් සම්පූරක ප්‍රෝටීන කියලා. මොන ප්‍රෝටීනද? සම්පූරක ප්‍රෝටීන. ඒ කියන්නේ තීරයක් පටල ප්‍රෝටීන සහ අර්ධව ගිලුණු ප්‍රෝටීන වලට අපි කියනවා සම්පූරක ප්‍රෝටීන. සම්පූර්ණය වෙනවා. මේ පූර්ණය වෙනවනේ පටලේ හරහා. මේත් යම් තාක් දුරකට හරි. ඒ අනුව මේ දෙන්නගේ තියෙන විශේෂත්වයක් තමයි ඒ දෙන්නගෙම අභ්‍යන්තරයේ සිදුරක් තියෙනවා. මේ තියෙන පෙන්නල මේ හරස් කඩන්නේ මම අරන් තියෙන්නේ. ඒතකොට ඒ හරස් කඩ කැපුම ගත්තාම මෙහෙම අභ්‍යන්තරයේ අපිට දකින්න පුළුවන් වෙනවා සිදුරක්. මේ කැලි දෙකක් නෙමෙයි, ප්‍රෝටීන කැලි දෙකට වෙන් වෙලා නෙමෙයි මෙතන තියෙන්නේ. හරි, හිතාගන්න ත්‍රිමාන ව්‍යුහය. හරිද? ත්‍රිමාන ව්‍යුහය ලොකු සිලින්ඩරයක් වගේ එක මැද හිලක් තියෙනවා. ඒ වගේ ව්‍යුහයක් නෙමෙයි තියෙන්නේ. ඒක තමයි කපලා තියෙන්නේ. ගස් ලැබු ගෙඩියක් කියලා හිතන්නකෝ. ගස් ලැබු ගෙඩිය කපුවම කොහමද? මැද උගලන පේනවනේ මේ වගේ ඒක වෙන්වීමක් නෙමෙයි එතන පෙන්වන්නේ. හරි. දැන් මෙන්න මේ පටලය හරහා පුළුවන්ලු ද්‍රවීය අණු ගමන් කරන්න. හරි, ද්‍රවීය අණු ගමන් කරන්න මෙයාලට ඉඩ ලබා දෙනවා මේ පටලය. ඒ කියන්නේ ඔය තියෙන සිදුර තුලින්, ප්‍රෝටීන අණු වල තියෙන සිදුර තුලින්. ඒක හේතුවක් වෙනවා කියනවා පහසු කළ විසරණයට. පහසු කළ විසරණයට. පටලය හරහා ගමන් කරනවා. ගමන් කරන්නේ කොහොමද? ප්‍රෝටීන හරහා. මොන ප්‍රෝටීනද? ප්‍රධාන වශයෙන් සම්පූරක ප්‍රෝටීන හරහා. මෙයාගෙත් එහෙම තියෙනවා. අර්ධව ගිලුණු ප්‍රෝටීන වලත් එහෙම තියෙනවා. ඒතර අර්ධව ගිලුණු ඒ දෙකේම තියෙනවා. ඊට පස්සේ පර්යාන්ත ප්‍රෝටීන ගත්තම ඒවා එහෙම නැහැ. එයා පිටතට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මේ ප්‍රෝටීන ගැන ඔය කතාව ඔයගොල්ලෝ කියන්න ඕනේ. මේගොල්ලන්ගේ විශේෂත්වය. ඊට පස්සේ ප්‍රෝටීන ගැන කිව්වා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා. මෙතන අපි නොකියුව කෙනෙක් තවම. දැන් එයා ගැන කියන්න වෙනවා. කාබෝහයිඩ්‍රේට් ඉන්නවා. කාබෝහයිඩ්‍රේට් ඉන්නේ ලොකුවට නෙමෙයි මෙහෙම. මේ වගේ ෆොස්ෆොලිපිඩ් අණුවක් ගත්තාම මෙතනට කාබෝහයිඩ්‍රේට් මෙහෙම දාමයක් විදිහට බැඳිලා තියෙන්න පුළුවන්. කාබෝහයිඩ්‍රේට් දන්නවනේ ස්වභාවය නේද? ඔය වගේ අර මොනොසැකරයිඩ් අණු මම මෙහෙම අදින්නම්. ඊට පස්සේ ප්‍රෝටීන වලට බැඳිච්ච කාබෝහයිඩ්‍රේට් තියෙනවා. මේවට අපි කියනවා හරිද මේ තියෙන කාබෝහයිඩ්‍රේට් දාම. මේවා ඊතර ගන්න කාබෝහයිඩ්‍රේට් දාම වලට. ඒතර ඔය කාබෝහයිඩ්‍රේට් දාම කෙටි සහ ශාකණය වෙලා තියෙන කාබෝහයිඩ්‍රේට් දාම කියලා අපි හඳුන්වනවා. ඒ අනුව හරිද? කාබෝහයිඩ්‍රේට් දාම තියෙනවා, කෙටි දාම තියෙන්නේ. ඒ වගේම ගොඩක් ඒවා අපිට දකින්න පුළුවන් ශාකණය වෙලා තියෙනවා කියලා. හරි. ඒ අනුව මේ ෆොස්ෆොලිපිඩ නැත්නම් ලිපිඩ වලට සම්බන්ධ වෙච්ච කාබෝහයිඩ්‍රේට් අපි හඳුන්වනවා ඒ වගේ අණුවක්. ඒ කියන්නේ මේ සමස්ත කාණ්ඩය ගත්තාම මෙන්න මේ කාණ්ඩය මම රවුන්ඩ් කරේ. ඒ කාණ්ඩය ගත්තාම අපිට කියන්න පුළුවන්
ග්ලයිකොලිපිඩ කියලා. ග්ලයිකොලිපිඩ. ප්‍රෝටීන් වලට සම්බන්ධ වෙච්ච කාබෝහයිඩ්‍රේට් අපි කියනවා ග්ලයිකෝප්‍රෝටීන්. එන මේ කොටසට මෙන්න මේ කොටසට අපිට කියන්න පුළුවන් ග්ලයිකෝප්‍රෝටීනයක් කියලා. දැන් හරිනේ ව්‍යුහයන් ටික ඔක්කොම හරි ෆොස්ෆොලිපිඩ දිත්‍ය ස්තරයේ ඉඳලා අපි මේ දක්වා ආවා. එතකොට ඒකෙදි ප්‍රෝටීන ගැන කිව්වා ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් සම්බන්ධ වෙලා තියෙන ඒ කොටස් දෙක කිව්වා. ඊට පස්සේ තව මේකේ තියෙන ප්‍රධාන එකක් තමයි කොලෙස්ටරෝල්. කොලෙස්ටරෝල් කිව්වම තියෙනවා කිව්වම බය වෙනව නේද? එහෙම නෑ. කොලෙස්ටරෝල් කියන්නේ අපිට වැදගත් අණුවක් ජෛවීය. එයා නොතිබුණොත් ප්‍රශ්නයක් වෙනවා ඇත්තටම. නමුත් වැඩිපුර තියෙන එක තමයි ඔය ලෙඩ හැදෙන්නේ. මෙහෙම තියෙනවා කොලෙස්ටරෝල් හරි. තනින් තන මේකේ ගිලිලා තියෙනවා කොලෙස්ටරෝල් අණු. මේ කොලෙස්ටරෝල් අණු මගින් ප්‍රධාන වශයෙන් මේ කොලෙස්ටරෝල් තියෙන්නේ සත්ත්ව සෛල වල හරි. කොලෙස්ටරෝල් තියෙන්නේ සත්ත්ව සෛල වල පමණයි. මේ සත්ත්ව සෛල වල තියෙන කොලෙස්ටරෝල් මගින් මෙයාලා උදව් කරනවා පටලේ තරලමය බව නැත්නම් මේ ෆොස්ෆොලිපිඩ අණු අතර තරලමය බව පවත්වා ගන්නත් ඒ වගේම ශීත කාලවලදී වගේ පටල උෂ්ණත්වය අඩු වෙනකොට පටලේ ඝන භාවය නැත්නම් තරලමය බව අඩු කරන්නත් එයා උදව් වෙනවා උපකාර වෙනවා. කොලෙස්ටරෝල් අණු වල ප්‍රධාන කෘත්‍යයන් තුනක් තියෙනවා. උෂ්ණත්වවලදී මධ්‍යස්ථ උෂ්ණත්වවලදී තරල බව අඩු කිරීම. ඊට පස්සේ ස්ථායි බව හා නම්‍යශීලී බව සහ අඩු උෂ්ණත්වවලදී පටලමේ ඝන වීම. පටලේ ඝන වීමෙන් ආරක්ෂා කිරීම කියන ඔන්න ඔය කාර්යයන් තුන. හරි. ස්ථායි බව නම්‍යශීලී බව පවත්වා ගැනීම. ඊට පස්සේ අඩු උෂ්ණත්වවල ඝන වීමෙන් වැළැක්වීම සහ මධ්‍යස්ථ උෂ්ණත්වවලදී තරලමේ බව අඩු කරන එක. ඒ කියන්නේ ඒකයි මගේ තරලමේ බව පාලනය කරනවා. හරි. ඒක යාමනය කරන්න වගේ කොලෙස්ටරෝල් අණු දායක වෙනවා. ඊට පස්සේ අවසානයේ ඔයගොල්ලෝ කියන්න ඕනේ පටලයේ දෙපස ගත්තයින් පස්සේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය සමාන නෙමෙයි අසමානයි. පටලයේ දෙපස ව්‍යුහයත් එහෙමයි ක්‍රියාකාරීත්වයත් එහෙමයි. එක ඉන්ද්‍රියකාවක් වුණත් මේක සලකන්නේ ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය වෙනස්. මේ කරුණ ටික ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති. පොයින්ට්ස් ටික එන්න ඕනේ දැන් මම පැහැදිලිව කියලා තියෙනවා. ඒතර වීඩියෝ එක ආපහු බලන්න සියලු පොයින්ට්ස් අන්තර්ගතයි. එකක්වත් අපිට හැලුන්නේ නැහැ. හරි මම ඒක චෙක් කරලා මේ උගන්වන්නේ චෙක් කරලා නෝට් එකත් ආපහු බලන්න ඒකයි. ඔයගොල්ලන්ට මේ එකක් හරි පොයින්ට් එකක් හැලුණාද එහෙම වෙන්න දෙන්න බෑ. රයිට්. ඊට පස්සේ ඊළඟ අවසාන කොටස විදිහට දැන් මෙතනින් ඉවර කරන්නේ නැහැ. ඔයගොල්ලෝ හරි මෙතනින් ඉවර කරන්නේ නැහැ. ප්‍රශ්න පරිලේ ව්‍යුහය හා කෘත්‍ය කිව්වොත් ඒක ඕගොල්ලන්ට පුළුවන් ව්‍යුහයන් ගැන කියාගෙන යන ගමන්ම කෘත්‍ය කියන්න. නමුත් ප්‍රධාන වශයෙන් කෘත්‍යයන් ටික අවසානයේදී වෙනම දක්වන එක වඩා හොඳයි. කෘත්‍යයන් මොනවාද ප්‍රශ්න පරිලේ ප්‍රධාන වශයෙන් පළවෙනි එක තමයි භෞතික බාධකයක් නැත්නම් භෞතික සීමාවක් විදියට ක්‍රියා කරනවා. මොනවට භෞතික සීමාවක්ද? සෛල ප්ලාස්මය සහ කොහෙටද? බහිස්සෛලීය පරිසරය. හරි බහිස්සෛලීය පරිසරය වෙන් කරන භෞතික බාධකයක් නැත්නම් භෞතික සීමාවක් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ අර මම කලින් රූප සටහන් ඇන්දේ. ඒතර මෙහෙම සෛලය තියෙනවා නම් මේ සෛලය ඇතුලේ විවිධ ද්‍රව්‍ය තියෙනවා. සයිටෝසෝලේ ඉන්ද්‍රියකා සහ මේ තියෙන බහිස්සෛලීය පරිසරය. ඒතර මේ දෙක වෙන් කරන බාධකයක් විදිහට ක්‍රියා කරනවා. ඊට පස්සේ ද්‍රව්‍ය හරි පාලනයකින් තොරව පාලනයක් ඇතුව පාලනයක් සහිතව වරණීය ද්‍රව්‍ය හෝමාරු කරනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය විවිධ සංඝටක අණු වර්ග වරණීය. ඒ කියන්නේ තෝරා බේරා ගැනීමක් සහිතව හෝමාරු කරන්න මෙයා දායක වෙනවා ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ මෙතෙන්දි තව සංනිවේදනය කරනවා කියන ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ ප්ලාස්ම පටලයට පුළුවන් තමන්ගේ අවට ඉන්න සෛල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් අණු වර්ග වෙන්න පුළුවන්. එයාලව හඳුනා ගන්න විශේෂයෙන්ම මේ වගේ ප්‍රෝටීන වලට ඊට පස්සේ මේ ග්ලයිකෝලිපිඩ ග්ලයිකෝප්‍රෝටීන වලට ඒ හැකියාව තියෙනවා. එනොත් සෛල අතර සංනිවේදනය කරන්න ප්ලාස්ම පටලය උදව් වෙනවා. ආපහු ප්‍රතිග්‍රාහකයක් විදිහට ප්‍රතිග්‍රහණය කරන
දෙයක් විදියට. උදාහරණයක් විදියට හෝමෝන. හිතන්නකො හෝමෝනයක් එනවා කියලා මෙතෙන්ට දැන් මේ තියෙන්නේ මොකක් හරි ශ්‍රාවී සෛලයක්. ආමාශයේ තියෙන එකක් කියන්නකො. ඒතර ආමාශයේ බිත්තියේ තියෙන ආමාශයක යුෂ ශ්‍රාවය කරන සෛලයක් නම් මෙයාට එනවා හෝමෝනයක්. හෝමෝනේ ඇවිල්ලා මෙයාගේ කොහෙට හරි බැඳෙන්න ඕනේ. මෙයාගෙන් මොන හරි ශ්‍රාවය වෙන්න එයාට පණිවිඩය ලැබෙන්න නම්. එහෙනම් ඒ හෝමෝනේ මෙහෙන් ඇවිල්ලා මේක බැඳෙන්න මෙයා ගාව තියෙනවා ප්‍රතිග්‍රාහක. ඒ අනුව විවිධ හෝමෝන වර්ග ස්නායු සම්ප්‍රේෂක වලට ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන වලට බැඳෙන්න ප්‍රතිග්‍රාහක පිහිටනවා කොහෙද ප්ලාස්මා පටලයේ. ඒකත් එයාගේ වැදගත් කාර්යයක් වෙනවා. ඊට පස්සේ ආයේ සෛල සැකිල්ල සාදන්න මේකේ තියෙන විවිධ අණු වර්ග දායක වෙනවා. හරි. සෛල සැකිල්ල. ඊට පස්සේ සෛලයට හැඩයක් ලබා දීම. යම් තාක් දුරකට සෛලයට හැඩයක් ලබා දීමට ප්ලාස්මා පටලය දායක වෙනවා. ආපහු සමහරක් ප්‍රෝටීන එන්සයිම් ලෙස ක්‍රියා කරනවා. තර කාර්යයන් තියෙනවා 7ක් වගේ. ඒ 7 හොඳට අවබෝධ කරගෙන යන්න. සෛලයට හැඩයක් ලබා දෙන්න. ඊට පස්සේ භෞතික සීමාව බාහිසෛලීය පරිසරය සහ අන්තර්සෛලීය සංඝටකවල වෙන් කිරීම භෞතික සීමාව ලබා දෙන්න. වර්ණීය ද්‍රව්‍ය හුවමාරු කරන්න විවිධ අණු වර්ග ජලය ඒවා වර්ණීයව සෛලය තුළ ලබා ගන්න දායක වෙනවා. ඊට පස්සේ සෛල අතර සංනිවේදනය. නැත්නම් මේකට කියනවා සංඥා. සිග්නල්ස් දෙනවා. හරි. සංඥා සපයනවා. සංඥා සපයලා විවිධ එයාලගේ සංවේදන ක්‍රියාවන් කරනවා. ඒතර ඒකට උදාහරණයක් විදිහට ආවේග සම්ප්‍රේෂණයක් ගන්න පුළුවන් නියුරෝනයක් තුළ ඒවත් තියෙන සෛලනේ. ප්‍රතිග්‍රාහකයක් විදිහට හෝමෝන ස්නායු සම්ප්‍රේෂක වගේ දේවල් වලට ඒ වගේ දේවල් ආවයන් පස්සේ ඒවා ප්‍රතිග්‍රහණය කරගෙන අදාළ ක්‍රියාවලීන් කරනවා ප්ලාස්මා පටලය මගින්. ඒ ප්ලාස්මා පටලය ප්‍රතිග්‍රහණය කරන හින්දායි සෛලය තුළට ඉතුරු ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ සෛල සැකිල්ල සාදන්න ප්ලාස්මා පටලයේ තියෙන යම් ව්‍යුහයන් දායක වෙනවා. හැඩයක් පවත්වා ගන්න සහ සමහරක් ප්ලාස්මා පටලයේ තියෙන ප්‍රෝටීන එන්සයිම් විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ සමහරක් ප්ලාස්මා පටලය තුළ උදාහරණයක් විදිහට ආමාශයේ තියෙන මේ ප්‍රෝටීන තමයි මොනවා කරන්නේද? එයාලගේ ශ්‍රාවයන් නිපදවන්නේ. ගොඩක් තැන්වල. හරි. ඒ අනුව ඔන්න ඔය කරුණු ටික එන්න ඕනේ. අපි ප්ලාස්මා පටලය ගැන සවිස්තර විස්තරයක් කරනකොට. ඊට අමතරව මොකද්ද මේ රූප සටහන. මේ රූප සටහනේ සියලුම කොටස් අන්තර්ගතයි. ඔයගොල්ලොත් අමතක කරන්න එපා ප්ලාස්මා පටලයේ ව්‍යුහය ආවොත් අනිවාර්යෙන් රූප සටහන අඳින්න. මේක ඇවිල්ලා තියෙනවා විභාගෙට. ඒ ආපු වෙලාවල් වල රූප සටහනට අනිවාර්යෙන් ලකුණු දුන්නා. එනවා ඒක අමතක වෙයි. මොකද අර හුරු පුරුදු එකක් නොවන නිසා. හොඳට ඒක ටික පැහැදිලි කරගන්න. එහෙනම් මේ පොයින්ට්ස් ටිකත් එක්කලා ප්ලාස්මා පටලය කම්ප්ලීට් වෙනවා. ඊළඟ ඉන්ද්‍රියකාව විදියට අපිට තියෙන්නේ න්‍යෂ්ටි. හොඳට මේ පොයින්ට්ස් ටික මේ වෙන් කරගන්න ඕගොල්ලෝ. හරි. ඒකයි මම වෙනම නෝට් එකක් ඕගොල්ලන්ට හදන්න කියන්නේ හැමතිස්සෙම මේ පොයින්ට්ස් ටික වෙන් කරගන්න. හරි. න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය කිව්වහම න්‍යෂ්ටිය ප්‍රධාන වශයෙන් සමන්විතයි කොටස් 4කින්. පටලය, ඊපස්සේ පූරකය, න්‍යෂ්ටිකාව, සහ ක්‍රොමැටින්. න්‍යෂ්ටිය තමයි මෙහෙමයි. ඔයාලා දන්නවා සෛලයක අපි න්‍යෂ්ටිය මැද්ද අඳින ව්‍යුහය ඒක අපි ටිකක් ලොකු කරලා ඇඳොත් එයාගේ මේ වගේ ස්වභාවයක් තියෙනවා. ඔහොම ස්වභාවයක් තියෙන්නේ. ගෝලාකාරයි පටල දෙකකින්. මෙයා පටල දෙකකින් සමන්විතයි. දැන් මේ මොකක්ද ඇන්දේ මම? මේ ඇන්දේ හරස් කඩක්. හරි. න්‍යෂ්ටිය ගෝලාකාර ව්‍යුහයක්. ඒතර ඒකේ පටල දෙකක් තියෙනවා. පටල දෙකකින් වට වෙලා තියෙනවා. මේ පිටත පටලය ඇතුළත පටලය සහ අන්තර් පටල අවකාශය කියලා අපිට නම් කරන්න පුළුවන්. මෙහෙම ජිද්‍ර තියෙනවා, සිදුරු තියෙනවා. හරි. න්‍යෂ්ටියේ සිදුරු තියෙනවා. ඒවට කියනවා න්‍යෂ්ටික ජිද්‍ර කියලා. හරි. නිකන් ජිද්‍ර කියලා නම් කරන්න එපා. න්‍යෂ්ටික ජිද්‍ර. හරි. ඊට පස්සේ න්‍යෂ්ටිකාව කියලා මේ වගේ ඇතුළේ තියෙනවා ටිකක් ඝනව, තදින් වර්ණ ගැන්වෙන ව්‍යුහයක්. ඊට පස්සේ තියෙනවා ක්‍රොමැටික්.
අන්න මේ තියෙන න්‍යෂ්ටිය. සරල වැන්දොත් රූප සටහන ඔහොමයි. න්‍යෂ්ටිය ව්‍යුහය විස්තර කරන්න කියලා එන්න පුළුවන්. ඒකෙට සටහනක් වෙන්න පුළුවන්. ප්‍රශ්න කොටසක් වෙන්න පුළුවන්. හොඳට මේවා දැනගන්න ඕනේ. එනවා න්‍යෂ්ටිය කියලා කියන්නේ පටල දෙකේ ඉන්ද්‍රියකාවක්. ඒතර ඒකේ බාහිර පටලයක් අභ්‍යන්තර පටලයක් තියෙනවා. පටල අතර අවකාශයේ මොනවද තියෙනවද? ජිද්‍ර තියෙනවා. කුඩා සිදුරු තියෙනවා. ඒතර ඒවා කියනවා න්‍යෂ්ටික ජිද්‍ර කියලා. ඊට පස්සේ මේ පටලියත් එක්කම ගත්තාම න්‍යෂ්ටික ආවරණය තියෙනවා මෙහෙම අභ්‍යන්තරයක්. හරි මෙහෙම අපිට දකින්න පුළුවන් පැහැදිලිව. ඒක අපි කියනවා න්‍යෂ්ටික තලාව කියලා. න්‍යෂ්ටික තලාව කියලා. ඒකේ ප්‍රධාන වශයෙන් එකක් මේකට සන්ධාරණයක් ලබා දීම, ඊට පස්සේ මේකේ තියෙන ක්‍රොමැටින් වලට වගේ සවිවෙන්න ආධාරක කිරීම වගේ කාර්යයන් න්‍යෂ්ටික තලාවෙන් සිද්ධ කරනවා. ඊළඟට ඇතුලෙන් තියෙනවා ඝනව හොඳින් වර්ණ ගැන්වෙන ව්‍යුහයක්. ඒක න්‍යෂ්ටිකාව කියලා කියනවා. ඒ පූරකය කියලා කියන්නේ මෙන්න මේ ඇතුළත පටලයෙන් ඇතුළත ප්‍රදේශය. පූරකේ තමයි මොනවද තියෙනද? ක්‍රොමැටින් තියෙන්නේ. දැන් කොටස් ටික ඔක්කොම ආවනේ පටලයේ පූරකයේ න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින්. ඒතර ඔය එක එකක් පොඩ්ඩක් අපි විස්තර දැනගන්නට ඕනේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. න්‍යෂ්ටි පටලයේ ගත්තාම පටලයේ බාහිරතම ආවරණය වෙනවා. පටල දෙකක් තියෙනවානේ. පටල දෙකක් තියෙනවා කියලා අපි සඳහන් කරා. ඒකේ ප්‍රමාණය පටලයේ ප්‍රමාණය සාමාන්‍යයෙන් 20ත් 40ත් නැනෝමීටර්. ඒ කියන්නේ මෙන්න මේ ටික හරි. ඔය 20ත් 40ත් නැනෝමීටර් කියන්නේ මෙන්න මේ ටික. පේනවද දන්නේ ඒක? මෙන්න මේ ටික. අභ්‍යන්තරයේ පටලයේ එක පටලයකින් ඉඳන් තව පටලයකට තියෙන විස්කම්භය දුර වගේ. ඒ ටික 20ත් 40ත් වගේ වෙනවා. ඒ අගයන් දෙකක් පරතරයක් තියෙන සෛලය සමහරක් සෛල වලින් සෛල වලට වෙනස් වෙන්න පුළුවන්. සෛලයේ වර්ධන අවස්ථා තියෙනවා නේද? ලොකු සෛල පොඩි සෛල එහෙම කිව්වම ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව ඒක අපි සලකන්න ඕනේ ඒ විදිහට. ඊට පස්සේ සිදුරු තියෙනවා පටලයේ ගැන ඒ ටික කියන්න තියෙන ප්‍රධාන වශයෙන් පටලයට ඇතුළතින් අභ්‍යන්තරව ඒ කියන්නේ පූරකයට බාහිරම සීමාව එහෙම නැත්නම් පටලයේ ඇතුළතම සීමාව. තේරුණා මම කියන්නේ පූරකයේ ගත්තොත් පූරකයේ බාහිරතම සීමාව. නැත්නම් පටල මේ වශයෙන් ඒවැ අභ්‍යන්තරයේම තියෙනවා න්‍යෂ්ටික තලාව කියලා ව්‍යුහයක්. ඒකේ කාර්යය මම කිව්වා. ඊට පස්සේ පූරකය ගත්තාන් පස්සේ පූරකය අන්තර්ගත වෙන්නේ ක්‍රොමැටින් වලින්. ක්‍රොමැටින් සහ න්‍යෂ්ටිකාව පූරකය තුල අන්තර්ගතයි. පූරකය කිය අපි එහෙම ගොඩක් භාවිත කරනවා ඕනෑම තැනක අර පූරණය කරන. හරි මොනවා හරි දෙයක් පූරණය කරන ප්‍රදේශය තමයි අපි පූරකය කියන්නේ. දැන් පටලයෙන් ඇතුළත ප්‍රදේශයේ පූරකය. ඊට පස්සේ න්‍යෂ්ටිකාව කිව්වම මෙයා ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ RRNA වලින්. මේ කෘත්‍යයකුත් වෙනවා RRNA හදන එක. ඒතර මෙයා ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙලා තියෙන්නේ RRNA වලින්. මෙයාගේ කාර්ය මෙයාගේ දකින්න පුළුවන් අපිට ප්‍රධාන වශයෙන් තදින් වර්ණ ගැන්වෙන ව්‍යුහයක් විදිහට ඝන ව්‍යුහයක් වෙනවා. ඊට පස්සේ ක්‍රොමැටින්. ක්‍රොමැටින් කොහොමද? මෙයා ගැන අපි ටිකක් කියනවා. ක්‍රොමැටින් තියෙන්නේ පූරකය තුල මෙහෙම ලිහිල්ව ඇසිරලා තියෙන්නේ. මේ ක්‍රොමැටින් කියන්නේ වෙන මොකුත් නෙමෙයි DNA. හරි ක්‍රොමැටින් කියන්නේ DNA ප්‍රධාන වශයෙන්ම ඊට අමතරව ප්‍රෝටීන වර්ග. DNA සහ ප්‍රෝටීන වර්ග අන්තර්ගතයි. ඒ දෙකටම පොදුවේ තමයි ක්‍රොමැටින් කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපිට සෛලයක් නිරීක්ෂණය කරායින් පස්සේ අපිට පේන්නේ ওই විදිහට. මෙහෙම න්‍යෂ්ටියකින් අපි ලොකු කරලා බලන්න පුළුවන් නම් ඉලෙක්ට්‍රෝන නිරීක්ෂණයකින් වගේ සාමාන්‍යයෙන් පේන්නේ මේ වගේ ව්‍යුහයක්. ඒතර DNA තියෙන්නේ ක්‍රොමැටින් විදිහට. හැබැයි සෛලයක් විභාජනය වෙන්න ලං වෙද්දී විභාජනය වෙන්න ආසන්න වෙනකොට එකේ DNA ප්‍රතිවර්ධ වීමේ කලාවක් අපි ඊළඟට සෛල චක්‍රය කතා කරනවා. ඒ වගේ වෙනකොට මේ DNA මොන වෙනවද? පටල වලින් පිටපත් හැදෙනවා. ඒකට කියනවා DNA ස්වයං ප්‍රතිවලිත වෙනවා කියලා. ඒතර මෙහෙම වෙලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ප්‍රාක් කලාව නැත්නම් පෙරයෝග කලාව වගේ වෙනකොට අපිට දකින්න පුළුවන් වෙනවා ක්‍රොමැටින් නෙමෙයි මෙන්න මේ වගේ ව්‍යුහයක්. මේ වගේ ව්‍යුහයක්. ඒ කියන්නේ ක්‍රොමැටින් තදින් ඇසිරිලා. දැන් ක්‍රොමැටින් කියන්නේ ලිහිල්ව ඇසිරිලා තියෙන DNA සහ ප්‍රෝටීන. ඒ තියෙන ටිකම තදින් ඇසිරිච්ච මේවට අපි කියනවා නූල් වැනි ව්‍යුහයන් කියලා. නූල් වගේ පේන්නේ. හොඳට ඉලෙක්ට්‍රෝන ප්‍රබලන් නිරීක්ෂණය බලුවොත් එහෙම නූල් වගේ පේන්නේ නැහැ. නමුත් සාමාන්‍ය නිරීක්ෂණය බලුවොත් අධිබලයට ඒ වගේ නූල් වගේ ව්‍යුහයන් විදිහට පේනවා. මොනවද පේන්නේ? වර්ණ දෙක.
ඒ කියන්නේ මේ ලිහිල් ඇසිරිලා තියෙන ක්‍රොමැටින් ගන්න වෙලා මොනවා හැදෙනවද? ඒවෙන් වර්ණ දේහ හැදෙනවා. සමහරක් සෛල වල එහෙම වර්ණ දේහ කියලා හැදෙන්නෙම නැහැ. යාළගේ ජීවිත කාලයටම. මොකද ඒ සෛල විභාජනය වෙන්නේ නැති නිසා. එහෙම සෛලක් තියෙනවද? ඔව් තියෙනවා. ඒ නියුරෝන සෛල එහෙම. ඒවා විභාජනය වෙන්නේ නැහැ. ඒතකොට ඒවා තියෙන්නෙම ක්‍රොමැටින් විදිහට තමයි යාළගේ ජීවිත කාලේ. හරි. ඒ අනුව ඒ කොටස් ටික හරි. මේවාදී සමන්විත වෙන්නේ මොනවද? ඊට පස්සේ වර්ණ දේහ හැදෙන්නේ කොහොමද? ඒ කතා ටික දැනගන්න ඕනේ. ඊට පස්සේ න්‍යෂ්ටියේ කෘත්‍ය කියලා ගත්තාම ප්‍රධාන කෘත්‍යයන් හතරක් මේකට එනවා. එකක් සියලුම සෛල ක්‍රියා පාලනය. සියලුම සෛලයේ තියෙන පරිවෘත්තීය ක්‍රියා පාලනය කරන්නේ න්‍යෂ්ටිය මගින්. ඒ කියන්නේ මෙයා ගාව තමයි මොනවද තියෙන්නේද? ප්‍රවේණික ද්‍රව්‍ය සියල්ලම තියෙන මෙයා ගාවනේ. ඒ නිසා එයා තමයි සියලුම ක්‍රියාවලි පාලනය කරන්නේ. ඊළඟට DNA ප්‍රතිවලිත කිරීම නැත්නම් DNA පිටපත් සෑදීම. ඒකත් න්‍යෂ්ටි කාර්යයක් වෙනවා. මොකද ප්‍රවේණික තොරතුරු ඉදිරි පරම්පරාවල වලට ගමන් කරන්න සහ අනිකුත් සෛල අලුතින් මේ අණු විභාජනයේ අපේ නව සෛල ඇති වෙනකොට උනත් ඒවට DNA පාය. ඒතර අනිවාර්යෙන් DNA පිටපත් සෑදීම නැත්නම් ස්වයං ප්‍රතිවලිත වීම කියන එක මේ න්‍යෂ්ටිය තුල තමයි සිද්ධ වෙන්නේ. න්‍යෂ්ටිය තුල ඒක සිද්ධ වෙලා ඊට පස්සේ ඕන වර්ණ දේහ හදනවා නේද? වර්ණ දේහ හදලා විභාජන ක්‍රියාවලිය සිද්ධ කරනවා. එහෙනම් DNA පිටපත් සෑදීමෙන් ඒවා සම්ප්‍රේෂණයට දායක වෙනවා. ඊට පස්සේ ආපහු රයිබෝසෝම. හරි රයිබෝසෝම සෑදීම ප්‍රෝටීන සංශ්ලේෂණයට රයිබෝසෝම වල උපේකක. නැත්නම් රයිබෝසෝම කිව්වත් කමන්නේ රයිබෝසෝම වල උපේකක හදන්නේ මොනවා මගින්ද? RRNA මගින්. එතකොට ඒකට දායක වෙනවා මෙන්න මෙයා. න්‍යෂ්ටිකාව. න්‍යෂ්ටිකාව මගින් රයිබෝසෝම සාදයි ප්‍රකාශය හරි. එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ක්‍රියාවලිය විදිහට DNA මගින් mRNA සෑදීම. කියන්නේ මෙයා එක්තරා විදියකින් කරනවා DNA පිටපත් කරන එක. ආපහු DNA වලින් mRNA හදනවා. mRNA වලින් ප්‍රෝටීන සංශ්ලේෂණයට දත්ත සපයන්නේ. අවසානයේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා සම්ප්‍රේෂණය. හරි. ඔන්න කියන කරුණු ටික එන්න ඕනේ න්‍යෂ්ටිය ගැන අපි විස්තර කරනකොට. දැන් න්‍යෂ්ටියට අදාළ ඒ කරුණු ටික ඔයගොල්ලෝ අපව මතක් කරගත්තොත් මොකද න්‍යෂ්ටිය මුලින්ම න්‍යෂ්ටිය කියන්නේ මොකද්ද? දීපටලමේ ඉන්ද්‍රියකව. අපිට සාමාන්‍යයෙන් ගත්තාම සෛලයක් බැලුවපැල්මටම අන්වීක්ෂයකින් වගේ ඔයගොල්ලෝ ලයිට් මයික්‍රොස්කෝප් එකක් ආලෝක අන්වීක්ෂයකින් බැලුවත් ඔය පාසලේ තියෙන හොඳට අපිට පේන ඉන්ද්‍රියකව තමයි න්‍යෂ්ටිය කියන්නේ. ඒක පේන ඉන්ද්‍රියකාවක් මේකේ විස්කම්බය සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර් 5ක් පමණ වෙනවායි කියලා කියනවා. න්‍යෂ්ටිය විස්කම්බය. එතකොට දීපටලමේ ඉන්ද්‍රියකාවක් ඒක ප්‍රධාන වශයෙන් සමන්විත වෙනවා මොනවාද ප්‍රවේණික ද්‍රව්‍ය වලින්. ඒ කියන්නේ ජීවියෙකුගේ ප්‍රවේණික ද්‍රව්‍ය ගබඩා වෙලා තියෙන්නේ න්‍යෂ්ටිය තුල. ඒ කරුණු ටික මුලින්ම න්‍යෂ්ටිය හැඳින්වීමට කියනවා. ඊට පස්සේ න්‍යෂ්ටිය සාමාන්‍යයෙන් අපිට ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදන්න පුළුවන්. න්‍යෂ්ටි ආවරණය නැත්නම් න්‍යෂ්ටි පටලය, පූරකය, න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින්. යනවා එක් අදාළව පූරක පටලයට අදාළව මොනවද කියන්නේ දී පටල මේකක්. එකේ අභ්‍යන්තරය ගත්තාම පටල දෙක අතර අභ්‍යන්තරය මේ වගේ ප්‍රමාණයක් හරි 20ත් 40ක් නැනෝමීටර පමණ. ඊට පස්සේ ඒකේ පටලයේ අභ්‍යන්තරයට මන්ට මේ තියෙන මොකද්ද? න්‍යෂ්ටික තලාව පිටන. ඊළඟට පූරකය ගැන කිව්වම පූරකය ඊට පස්සේ ආජීතර කියුනේ පටලයේ තනින් තන කුඩා සිදුරු තියෙනවා. ඒවෙන් විවිධ ද්‍රව්‍ය කොමාරු වෙන්න දායක වෙනවා. ඒකත් පටලයට අදාළවම කියන්න ඕනේ. ඊට පස්සේ පූරකය ගත්තාම පූරකය සමන්විත වෙනවා අභ්‍යන්තරයෙන් පටලයට ඇතුළත ප්‍රදේශයෙන්. ඒ වගේම ඒකේ සමන්විතයි මොනවද? න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින්. න්‍යෂ්ටිකාව කියලා කියන්නේ හොඳින් වර්ණ ගැන්වෙන ඝන ව්‍යුහයක්. න්‍යෂ්ටිකාව මැදයට වන්නට තියෙන. ඒ කියන්නේ පූරකයේ තියෙන ඝන ව්‍යුහයක් තදින් වර්ණ ගැන්වෙනවා. ක්‍රොමැටින් ගත්තාම ක්‍රොමැටින් සමන්විත වෙන්නේ DNA සහ ප්‍රෝටීන වලින්. මේවා ලිහිල්ව ඇසිරලා තියෙනවා පූරකයේ තුල සහ විභාජනය වෙනකොට සෛලයක් වර්ණ දේහ බවට පත් වෙනවා ඝන වීම මගින්. ඊට පස්සේ කාර්යයන් ගත්තාම ඔය කරුණු ටික ව්‍යුහයට දාලා ඊට පස්සේ කාර්යයන් ගත්තාම සෛලිය තුල සියලුම සෛලීය ක්‍රියාවලි පරිවෘත්තීය ක්‍රියාවලි පාලනය කිරීම. ඊට පස්සේ නව සෛල නිපදීමේදී DNA පිටපත් සෑදීම. ඊළඟ රයිබෝසෝම වල උපේකක වලට අවශ්‍ය නේද RRNA සෑදීම.
පස්සේ DNA මගින් mRNA අණුවකට ප්‍රෝටීන සංශ්ලේෂණයට අදාළ කේත සැපයීම. ඊට පස්සේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම හා සම්ප්‍රේෂණය. mRNA අණුවට මේකදී ඔයගොල්ලෝ කියනවා නම් හොඳයි mRNA අණුවට ප්‍රෝටීන් මේ අණු පිළිවෙල නැත්නම් කේතය හරි ලබා දෙනවා වගේම ඒක සම්ප්‍රේෂණය කරන්නත් මේ නැස්ටික චිත්‍රහරා සම්ප්‍රේෂණය කරන්නත් දායක වෙනවා කවුද mRNA අණු. හරිනේ. එහෙනම් ඔන්න ඔය කරුණු ටික නැස්ටියට අදාළව ඔයගොල්ලෝ පොයින්ට් කරගන්න ඕනේ. දැන් ප්ලාස්ම පටලය හරි නැස්ටිය හරි. නැස්ටිය අපි කියන උපසහලීය සංඝටකයක් කියලා. හැඳින්වීම ඉඳලා පිළිවෙලට යන්න ඔයගොල්ලෝ වගේ බලා ගන්න. හරි. ඊළඟට එන ව්‍යුවේ තමයි රයිබෝසෝම්. මොනවද රයිබෝසෝම්? රයිබෝසෝම කිව්වම මේකත් හැම ජීවියෙකුගේම තියෙන ඉන්ද්‍රියකාවක්. මෙයා සාමාන්‍ය ස්වරූපය මෙන්න මේ විදිහයි. ඔය වගේ තමයි රයිබෝසෝම එක හරස් කඩක් ගත්තොත් මේ වගේ කොටස් දෙකකින් සමන්විතයි. මේවට අපි කියනවා මොනවා කියලාද? උපේකක කියලා. මේ ටිකක් ලොකුවට පේන එක විශාල උපේකකේ, මේක කුඩා උපේකකේ. එනම රයිබෝසෝමයක් සමන්විත වෙන්නේ මේ වගේ උපේකක දෙකකින්. මේකේ විශාල උපේකකයක් හා කුඩා උපේකකයක් තියෙනවා. මෙයාගේ අන්තර්ගතය මොනවද? RNA. රයිබෝසෝමයක් හැදිලා තියෙන මොනවද කියලා අහුවොත් RNA වලින් තමයි රයිබෝසෝමයක් ප්‍රධාන වශයෙන් සමන්විත වෙන්නේ. ඊළඟට රයිබෝසෝම ගැන කියන්න යද්දී ඒකේ කතා ටිකක් තියෙනවා. මොනවා ඒ කතාවද? මේක පවතින කාගෙදනේ? රයිබෝසෝමයක් සාමාන්‍යයෙන් ප්‍රාග්නස්ටිකෙන් ගත්තාම තියෙන්නේ මොන රයිබෝසෝම කියනවද? 70S. ඒකට නමක් දෙනවා අපි. ඒ නම දෙන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන උපේකක දෙකේ විවිධ වෙන විචලනයන්ට අනුව වෙනස්කම් වලට අනුව. 70S කියලා තියෙනවා, ආයේ 80S කියලා තියෙනවා. මෙහෙම රයිබෝසෝම වර්ග දෙකක් තියෙනවා. ඒකේ ඔයගොල්ලෝ රසායනික ව්‍යුහය මම මෙතෙන්දි කියන්න යන්නේ නැහැ මොකද එහෙම දායක වෙන්නේ කියලා. දල වශයෙන් අවබෝධයක් ගන්න නම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් මේ උපේකක දෙකේ තියෙන සංයුතියේ සහ ව්‍යුහයේ වෙනස්කම් අනුව තමයි අපි ඔය 70S 80S කතාව දාන්නේ. සාමාන්‍ය ප්‍රමාණයක් ගත්තාම 80S වල ටිකක් ලොකු රයිබෝසෝම වෙනවා, 70S පොඩි. එහෙම දල අවබෝධයක්. හරි. මේ 70S රයිබෝසෝම ප්‍රධාන වශයෙන් තියෙන්නේ ප්‍රාග්නස්ටිකෙන්ගේ. ප්‍රාග්නස්ටිකෙන්ගේ ගත්තාම 70S තමයි ඒගොල්ලන්ගේ තියෙන සෛලය තුල. ඊට අමතරව සූනස්ටිකෙන්ගේ 70S තියෙනවා කොහෙද? මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලවල. මයිටොකොන්ඩ්‍රියා සහ හරිතලවල. අපව ප්‍රාග්නස්ටිකෙන්ගේ. ප්‍රාග්නස්ටිකෙන්ගේ කොහෙද තියෙන්නේ? නිකන් සයිලෝප්ලාස්මේ. සයිලෝප්ලාස්මේ නිදහසේ තනින් තන මේ විදිහට ප්‍රාග්නස්ටිකෙක් අපි ඉන්නවා කියලා හිතුවා. මෙයාගේ මෙහෙම ප්‍රවේණික ද්‍රව්‍ය ටික තියෙනවා. රයිබෝසෝම තියෙනවා මේ විදිහට. ඔන්න තනින් තන මෙහෙම අපිට දකින්න පුළුවන් සයිලෝප්ලාස්මේ නිදහස්ව තමයි තියෙන්නේ. ඊළඟ මයිටොකොන්ඩ්‍රියා හතරවලත් මයිටොකොන්ඩ්‍රියා පූරකය තුලත් හරිතලා පංජරය තුලත් තියෙනවා. අපව 80S රයිබෝසෝම කොහොමද තියෙන්නේ? ඒවා තියෙන්නේ සූනස්ටිකෙන්ගේ පමණයි. කාගේ විතරද? සූනස්ටිකෙන්ගේ පමණයි. ඒත් සූනස්ටිකෙන්ගේ ප්‍රධාන වශයෙන් RER අපි ඊළඟට කතා කරන ඉන්ද්‍රියකාව රළු අන්තଃප්‍රාස්මීය ජාලිකාවට හෝ න්‍යෂ්ටි පටලයට. අපි කතා කරන්නේ න්‍යෂ්ටිය කතා කරන්නේ කලින්. ඒකේ පටලයට. න්‍යෂ්ටි පටලයට සම්බන්ධ වෙලා තියෙනවා මොනවාද? 80S රයිබෝසෝම. ආයේ තියෙනවා සයිලෝප්ලාස්මේ නිදහස්. අර ෆ්‍රී රයිබෝසෝම්ස් තියෙනවා. ඒ කියන්නේ නිදහසේ ඒගොල්ලෝ තනින් තන අර පොඩිමක මේ මුද්‍රා බලන් තියනවා වගේ ඒ වගේ නිදහසේ තනින් තන සයිටෝසෝල ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. එනවා මෙන්න මේ පිහිටීම් ටික රයිබෝසෝම වලට අදාළව මේ ටික ඕගොල්ලෝ ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. 70S 80S කියලා වර්ග දෙකක් තියෙනවා. ඒතකොට සූනස්ටිකෙන්ගේ තියෙන්නේ 80S පමණද? නෑ, සූනස්ටිකෙන්ගේ වර්ග දෙකම තියෙනවා. ඒකට හේතුව එයාලගේ මයිටොකොන්ඩ්‍රියා හතරව තියෙන හින්දා ඒවා ඇතුලේ තියෙනවා මොනවද? 70S රයිබෝසෝම. එනවා සූනස්ටික සෛලයක් ගත්තාම අපිට කියන්න පුළුවන් වර්ග දෙකම තියෙනවා කියලා. ප්‍රාග්නස්ටිකෙන්ගේ තියෙන 70S පමණයි. ඒතකොට සූනස්ටිකෙන්ගේ මේ විදිහට 80S තියෙන තැන් අනෝ ලිහිල්ව නිදාසේ තියෙනවද නැත්නම් මොකකට හරි බැඳිලා තියෙනවද කියන එක අනුව එතන අපිට වර්ගීකරණයක් හම්බ වෙනවා. එහෙනම් මේ කරුණු ටික ඔයගොල්ලෝ කියන්න ඕනේ. රයිබෝසෝමයක් කියන්නේ මොකද්ද? උපේකක දෙකක් තියෙනවා. RNA වලින් හැදිලා තියෙන්නේ. අර වර්ග දෙක සහ ඒකට අදාළ තියෙන ප්‍රදේශ. ඊට පස්සේ කෘත්‍ය. ප්‍රධාන වශයෙන් රයිබෝසෝම එක කෘත්‍ය ගත්තොත් අපිට පොදුවේ කියන්න පුළුවන් තනි කෘත්‍යයක් විදිහට ප්‍රෝටීන සංශ්ලේෂණය. ඒතර ඒක තාරිය තමයි රයිබෝසෝම වල තියෙන්නේ. හරි.
පැහැදිලිනේ ටික. ඒතර රයිබෝසෝමය මොකක් හරි ගැන විස්තර අපි දැනගන්න ඕන ටික තමයි ඔය ටික. ඊට පස්සේ ඊළඟ ඉන්ද්‍රියකාවට එනම් යමු. ඊළඟ ඉන්ද්‍රියකාව අන්තප්‍රාස්මීය ජාලිකාව. අන්තප්‍රාස්මීය ජාලිකාව. මේවා ප්‍රධාන වශයෙන් ගත්තාම ජීවීන් තුල ප්‍රධාන වශයෙන් ශූන්‍යෂ්ටික ජීවීන්ගේ තමයි මේ ඉන්ද්‍රියක අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේකට ඉංග්‍රීසි වලින් කියනවා එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් කියලා. මොකද කියන්නේ එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. ඒ නිසා මේක කෙටි විදිහට අපිට අන්තප්ලාස්මීය ජාලිකාව නිකන් ඉංග්‍රීසි වලින් කෙටි නමක් විදිහට මෙයාට දෙන්න පුළුවන් ER කියලා. ඔන්න දෙන්න පුළුවන්. කෙටි නම් දෙනවනේ අපි ඒ වගේ නේද? මෙයාලා සාමාන්‍යයෙන් ගත්තාම සෛලවල ඉන්නවා වර්ග දෙකක්. දෙවිදිහකට ඉන්නවා. මේගොල්ලෝ නිකන් අර මොකක් හරි අපි ඔය කාණු සම්බන්ධ කරන්නේ දේවල් සම්බන්ධ කරන ගංගා ඇලවල් සම්බන්ධ කරන කාණු තියෙන්නේ. අන් ඒ වගේ. නිකන් අර සම්බන්ධය මේ කෘත්‍යකුත් තියෙනවා. කෘත්‍යයත් එක්කම සෛලය තුළ විශාල සම්බන්ධීකරණයක් මෙයාලා කරනවා. සෛලයක් තුළ ප්‍රධාන වශයෙන් දැක ගන්න පුළුවන් අන්තප්‍රාස්මීය ජාලිකා වර්ග දෙකක් තියෙනවා. RER සහ SCR කියලා. මේ නමත් ඔයගොල්ලෝ ටිකක් දැනගන්න ඕනේ. මොකද මේ නමෙන් විතරක් වුණත් MCQ වලට එන්න දෙන්න පුළුවන්. ඒතකොට SCR කියලා කිව්වොත් මොකද්ද කියලා ටක් ගාලා දැනගන්න ඕනේ. ER කියවනේ එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් තමයි අන්තප්ලාස්මික ජාලිකා. R කියන්නේ රෆ්, රළු. රළු සහ මෙතන ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් කියන්නේ සිනිඳු අන්තප්ලාස්මික ජාලිකා. දැන් බලමු එක එකක් කොහොමද වෙනස් වෙන්නේ කියලා. අපිට ළමයි මේම සෛලයක් බලපුවම මේකේ න්‍යෂ්ටිය මේ හරිය තියනවා කියලා හිතන්නකෝ ඔයගොල්ලෝ. න්‍යෂ්ටිය ගත්තාම න්‍යෂ්ටිය පටල දෙකකින් සමන්විතයි. මේකේ න්‍යෂ්ටික චිත්‍ර මම පෙන්වන්නේ නැහැ. මේ පටලයට මෙහෙම සම්බන්ධ වෙලා තියෙන ව්‍යුහයන් ටිකත් අපිට පේනවා. ඒ මඳින්නේ මම මේවත් එකිනෙකට සම්බන්ධයි. ඔය එකක් නෙමෙයි තියෙන්නේ කීපයක් මෙහෙම තියෙනවා. සම්බන්ධ වෙලා. මේ මම අදින්නේ ත්‍රිමාන ව්‍යුහය පුළුවන් තරම් ඔයගොල්ලන්ට ත්‍රිමාන බවක් ලබා දෙන්න පුළුවන් වෙන විදිහට මම මේ අදින්නේ. මේක පේනවා නිකන් පවුච් එකක් වගේ වුණා. මේ වගේ හිතන්නකෝ. මොකද ඒක මඩියක් හරි. මඩි ඉස්සරේ මඩියක් හරි. මල්ලක් වගේ මේක හරි. මේක ඒ වගේම පැතලි. ස්වභාවයෙන් ඕගොල්ලන්ට පේනවා පැතලි මඩි. අපි ඒකට කියන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකාව ගත්තාම මේක පැතලි මඩි ආකාර ව්‍යුහ වලින් සමන්විතයි. ඒක ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටියේ බාහිර පටලයට, ඒ කියන්නේ න්‍යෂ්ටියේ පටල දෙකක් තියෙනවානේ. ඒ අභ්‍යන්තර වල බාහිර පටලයට මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේක පැතලි මඩි ආකාරයි. ඊට පස්සේ මේකෙන් සම්බන්ධය තියෙනවා බොහෝ වෙලාවට මෙන්න මේ වගේ කුහර වලට. ඔයගේ කුහර වල සම්බන්ධයකුත් තියෙනවා ඊට පස්සේ. ඔය වගේ ඒවා. ඔහොම එකට එකට නිකන් මේ මම අදින ත්‍රිමාන ව්‍යුහය. ත්‍රිමාන ව්‍යුහය අන්දාම එකම ඇඩ එක එම නෙමෙයි දල වශයෙන් ගත්තාම මෙහෙම කුහර ස්වභාවයක් තියෙනවා. මේ ඇන්දේ අවසානයේ ප්ලාස්ම පටලය. බොහෝ වෙලාවට මේ අන්තප්ලාස්මික ජාලිකාව න්‍යෂ්ටියේ සිට ප්ලාස්ම පටලය දක්වාම විහිදෙනවා. මේ ඇන්දේ මෙතන තියෙන න්‍යෂ්ටිය. ඒ ඉඳලා ප්ලාස්ම පටලය දක්වාම විහිදෙනවා. එතකොට න්‍යෂ්ටිය ආසන්නව තියෙන්නේ රළු අන්තප්ලාස්මීය ජාලිකාව. RER තමයි න්‍යෂ්ටිය ආසන්නයේ න්‍යෂ්ටි පටලයේ බාහිර පටලයට බැඳලා තියෙන්නේ. ඒකටම සම්බන්ධ වෙලා බොහෝ වෙලාවට තියෙනවා මොකද්ද? සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාව. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාව ගත්තාම ඒක අර පැතලි මඩි ආකාර නෙමෙයි අපි කියන්නේ කුහරමයයි. කුහරමය නාලාකාර වගේ ව්‍යුහයක්. කුහරමය නාලිකා වගේ. නල තියෙන නලයන් වගේ. මේ දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. මෙයාලා පැතලි තැටි ආකාරයි.
අරගොල්ලෝ කුහරමේ නාලාකාර නාලිකාව විදියට තමයි යාලා තියෙන්නේ. එනවා මේ දෙකේ පැහැදිලි වෙනසක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ රළු සහ සිනිඳු කියන කතාව. ඇයි එහෙම කියන්නේ? රළු කට්ටිය කියන්නේ සැරද ඒගොල්ලෝ. රළු කියලා කියන්නේ මේගොල්ලන්ගේ විශේෂ ලක්ෂණයක් තමයි මෙයාලගේ පටලයට. දැන් පටල දෙකක්ද තියෙන්නේ? එක පටලයක්ද අන්තර්ප්‍රාශ්මීය ජාලිකාවේ? මෙයාලා තනි පටලමයි. හරි ඒක පටල ගන්න එපා. මේ තියෙන්නේ එක පටලයක්. පටලයකින් මෙයා වට වෙලා තියෙන තනි පටලයක්. හරි. ඒ පටල දෙකක් නෙමෙයි. මොකද මෙයා එක මල්ලක් වගේ ඉන්ද්‍රියකවන්නේ. ඒතර එහෙනම් මේ මඩිය හදන් තමයි මේ දෙපැත්තෙන් පටල දෙක තියෙන්නේ. ඒක පටල දෙකක් නෙමෙයි. එනවා මේකේ තියෙනවා මෙහෙම සම්බන්ධ වෙලා මොනවද? රයිබෝසෝම්. මොන රයිබෝසෝමද? අන්තර්ප්ලාස්මීය ජාලිකාවට සම්බන්ධ වෙන්නේ 80IS රයිබෝසෝම්. නැස්ටි පටලේ තියෙන රයිබෝසෝම්. ඒ වගේම මෙයාලට සම්බන්ධ වෙලා තියෙන රයිබෝසෝම්. ඒ නිසායි මොකක් වෙන්නේද? එයා රළු වෙන්නේ. පෘෂ්ඨේ රළුයි. ඒ රයිබෝසෝම් සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඒ නිසා එයාගේ පෘෂ්ඨේ රළුයි. මෙයාට සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකාව එහෙම රයිබෝසෝම් සම්බන්ධ වෙලා නැහැ. ඒ නිසා එයාට අපි කියනවා සිනිඳු අන්තර්ප්ලාස්මීය ජාලිකාව කියලා. ඒ ඔන්න කරුණු ටික තමයි ව්‍යුහමය විදියට මේ දෙන්නටම තියෙන්නේ. අන්තර්ප්ලාස්මීය ජාලිකාව වලට අදාළ ව්‍යුහමය ස්වභාවය ඕකයි. මෙයා පැතලි තැටි ආකාර මඩි, මෙයා කුහරමය නාලාකාර මඩි විදියට ක්‍රියා කරනවා කියලා අපිට කියන්න පුළුවන්. මේවා ඊට පස්සේ කාර්යයන් මොනවද? RER වල කාර්යයන් මොනවද? SCR වල කාර්යයන් මොනවද? ඒ ටික පිළිවෙලට දැනගන්න ඕනේ. පළවෙනි එක RER වල මේ ටික හොඳට මතක තියාගන්න. දැන් ඔයගොල්ලෝ මේක වීඩියෝ එක බලද්දිම පාඩම් කරගන්න. හරි? දැන් නෝට් එකක් තියෙනවනේ ඔයගොල්ලෝ රිසෝස් බුක් එකේ නෝට් එක තමයි තියෙන්නේ. එතකොට ඒක නෝට් එක හදා ගන්නවා වගේම මේක පාඩම් කරගන්න එක මෙතෙන්දි කරන්න. වීඩියෝ එක එකපාරක් බැලුවා කියන්නේ විෂය කරුණු ටික පාඩම් කරගත්තා වගේ. එතකොට මේවා තේරෙන කෙනෙකුට උනත් දැන් සාමාන්‍ය සමහර ළමයි මේවා කවර් කරන් ඇති. දෙවෙනි පාඩම අපේ යුනිට් 2 එක අරගෙන බලන්නේ සමහරට ප්‍රභාස සංශ්ලේෂණය කොටස සම්පූර්ණ කරගන්න එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ වීඩියෝස් බලද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ නිකම්ම බලන් ඉන්නේ නැතුව පාඩම් කරගන්න මේ වෙලාවෙම. කියද්දි වීඩියෝ එක තනින් තන නවත්තනවත් ඔයගොල්ලන්ට පුළුවන් නේ. එහෙම නවත්තලා බලන්න මම මේ කියන ටික මතක තියාගන්නවද කියලා. RER වලින් මෙහෙම පුළුවන්. RER වලින් ප්‍රෝටීන සංශ්ලේෂණය. ප්‍රෝටීන සංශ්ලේෂණයට මොන වෙනවද දායක වෙනවා. ඒ කොහොමද? ඇයි මෙයා විශාල වශයෙන් පෘෂ්ඨික ශ්‍රේෂ්ඨඵලයක් සපයලා තියෙනවා කාටද? රයිබෝසෝම වලට. ඒතර එයාට ඒ අවකාශයගේ ස්ථානය එයාට සපයලා දීමේ ප්‍රෝටීන සංශ්ලේෂණයට විශාල දායකත්වයක් කරනවා RER. දෙවෙනි එක පරිවහන ආශ්‍රයිකා නිපදවීම. පරිවහන ආශ්‍රයිකා. ඒ කියන්නේ මොනවද? මේ RER SER නිකම්ම ඉන්නේ නැහැ. හරි. මේගොල්ලෝ රයිබෝසෝම වලින් නිපදවෙන ප්‍රෝටීන ටික මෙන්න මේ විදිහට මේක ඇතුළට මේ මඩිය මල්ලක් නේ තියෙන්නේ. ඒක ඇතුළට පවුච් එකක් කියලා කියන්නේ. ඒක ඇතුළට මෙහෙම එකතු වෙනවනේ. මෙයා ප්‍රෝටීන හදලා මෙයාට තමයි මෙයාගේ ඇතුළට තමයි දාන්නේ. පිටත පෘෂ්ඨයට සවි වෙලා ඉන්නවා මෙයා මෙහෙම. එහෙම ඉඳගෙන මෙයා මොකද කරන්නේ? එයා හදන ප්‍රෝටීන ටික මෙයාගේ ඇතුළට දානවා. මල්ලෙන් ඇතුළට මෙහෙම දානවා. උඩින් විසි කරනවා නෙමෙයි. පටලය අරා යවන්න පුළුවන්. හරි සෛලේන්ද්‍රික. එනවා මේ මෙයා ප්‍රෝටීන. ඊට පස්සේ මේ අන්තර්ප්ලාස්මීය ජාලිකාව ඇතුළේදී මේ ප්‍රෝටීන විවිධාකාර අණුබවට පත් වෙනවා. උදාහරණයක් විදිහට තුන්වෙනි ක්‍රියාව විදිහට මම ගන්නවා ග්ලයිකෝප්‍රෝටීන. ග්ලයිකෝප්‍රෝටීන සංශ්ලේෂණය කරනවා කියනවා RER ඇතුළේ. ඒ කියන්නේ මොනවා කරනවද? සරල දෙයක් මේ කියන්නේ අමුතොරමක් නෙමෙයි. හරි. ප්‍රෝටීන කෑල්ලකට ග්ලයිකෝප්‍රෝටීන ග්ලූකෝස් කෑල්ලක් මෙහෙම සම්බන්ධ කරනවා. ඒතර මේක මොකක් වෙනවද? ග්ලයිකෝප්‍රෝටීනයක් වෙනවා. මේ තියෙන්නේ ප්‍රෝටීන කියලා ගත්තොත් මේ කාබෝහයිඩ්‍රේට් දාමයි. මේ දෙක සම්බන්ධ කරාම ග්ලයිකෝප්‍රෝටීන. ඒතකොට කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන සම්බන්ධ කරලා එයා මොකක් හදනවද? ග්ලයිකෝප්‍රෝටීන හදනවා. ග්ලයිකෝප්‍රෝටීන සංශ්ලේෂණය ප්‍රධාන වශයෙන් RER සිද්ධ කරනවා කියලා කියනවා. ඊට පස්සේ හතරවෙනි එක මෙයා ඔය කාබෝහයිඩ්‍රේට් ඊට පස්සේ ලිපිඩ් ප්‍රෝටීන් නම් එයාගේ ඕන තරම් තියෙනවානේ. ඒ රයිබෝසෝම් ඉන්න නිසා එකව කරලා පටල හදන්න හරි ප්ලාස්ම පටල වගේ හදන්න කොටස් මුළු පටලයම නෙමෙයි පටල හදීමේ පටල මේ සකස් කිරීමට අදාළ කොටස් ඒක රාශී කිරීම එකලස් කිරීම සිද්ධ කරනවා. හරි.
කාබෝහයිඩ්‍රේට් ලිපිඩ ප්‍රෝටීන කොටස් එක්කව කරලා අර පටලේ අපි කලින් ඉගෙන ගත්ත මේ ව්‍යුහයේ තියෙන තරල විචිත්‍ර ආකෘතිය ඒක හදන්න ඕනේ සැකැස්ම මෙයා සකස් කරනවා ඒ නිසා මෙයාට අපි නමක් දෙනවා ලස්සන පටල කර්මාන්ත ශාලා හරි පටල කර්මාන්තයක් වගේ ෆැක්ටරියක් වගේ මෙයා මොකද කරන්නේ පටල හදනවා එනවා ඔය කියන කරුණු ටික ප්‍රධාන වශයෙන් දායක වෙනවා ප්‍රෝටීන ගබඩා කිරීම සහ පරිවහනය කිරීම ඊට පස්සේ පරිවහන ආශ්‍රයිකා නිපදවීම ග්ලයිකෝප්‍රෝටීන නිපදවීම සහ ලිපිඩ ප්‍රෝටීන මේවා එකතු කරලා ලිපිඩ කියවම ෆොස්ෆොලිපිඩ දැන් පරිවහන ආශ්‍රයිකා කියන තැන මම නැවතුණානේ පරිවහන ආශ්‍රයිකාවක් කියන්නේ දැන් මෙයා ඇතුළේ ඉඳලා නිකන් ඉන්නේ රයිබෝසෝමේ එළින් එයාට සයිවෙන්ඩ පෘෂ්ඨයේ සපයලා දීම විතරක් නෙමෙයි RER වල කාර්යය ඊට අමතරව මෙයා කරන තව කාර්යයක් තමයි මෙයා හදලා දෙන ප්‍රෝටීන් ටික ලබාගෙන එයා ඇතුලේ වැඩ කරනවා එක කර්මාන්ත ශාලාව. ඒතොර එයා කර්මාන්ත ශාලාව කියන්නේ කොච්චර ක්‍රියාකාරී වීමක් වෙන්නද? යනවා මේ ඇතුලේ හදන දේවල් ඇතුලේ හදන කර්මාන්ත ශාලාව ඇතුලේ හදනවනේ. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒවා කර්මාන්ත ශාලාව ඇතුලේ තියාගෙන එතන වෙළඳාම් කරන්නේ නැහැනේ සාමාන්‍යයෙන්. ඒවා පිටට ගෙනියනවා, බෙදා හරිනවා, ඩිස්ට්‍රිබියුට් කරනවා. ඒකට අපි කර්මා ෆැක්ටරි එක නම් මොනවද ලෝරි තියෙනවා නේද නැත්නම් අපනයනය කරනවා නම් ගුවන්ගත කරනවා නැව මගින් එහෙම කරනවා ඒ වගේ මෙයාලට තියෙන පරිවහන මාධ්‍යය තමයි මෙන්න මේ ආශ්‍රයිකා ඒ කියන්නේ මෙහෙම ව්‍යුහයක් මෙයාගේ පටලෙම මෙයා හදා ගන්නවා හරි පටලෙම මෙයාගේ ඔහම හදා ගන්න ව්‍යුහයක් පටලේ ටිකක් මෙහෙම වෙලා ඊට පස්සේ මේක වෙන් වෙලාම යනවා දැන් මේකත් පටලෙන් මේ RER වල පටලෙන්ම හැදෙන්නා වූ ව්‍යුහයක්. දැන් මේක ඇතුළේ වටේ තියෙන පටලයක්. දැන් මේක තුල එයා හදන කියන ද්‍රව්‍ය ටික නේ එයාගේ නිෂ්පාදන ටික මේක ඇතුළට දාලා එයා බෙදා හරිනවා. එතකොට ඒකට තියෙනවා පරිවහන ආශ්‍රයිකා. ඒක පරිවහන ආශ්‍රයිකා හරහා ද්‍රව්‍ය පරිවහනය කරනවා. ද්‍රව්‍ය පරිවහනය කරනවා පරිවහන ආශ්‍රයිකා හරහා ඊළඟ කාර්යය ඊළඟ එක්කෙනා ඒ තමයි RER වල කාර්යය. ඊළඟ කාර්යය ගන්නවා SCR වලට. SCR වල කාර්ය විදියට ප්‍රධාන වශයෙන් අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් එයා ලිපිඩ වර්ග කිහිපයක් නිෂ්පාදනය කරනවා. ෆොස්ෆොලිපිඩ, මේද, අපව් ස්ටෙරොයිඩ්. අපිට ලිපිඩ වර්ගයක් හම්බුනාම මේද, ස්ටෙරොයිඩ් සහ ෆොස්ෆොලිපිඩ කියන මෙන්න මේ ලිපිඩ වර්ග සංශ්ලේෂණය කරනවා. ඊට පස්සේ අපව් කැල්සියම් 2+ ගබඩා කරනවා. අපව විෂහරණය කරනවා. අපව මෙයා අර විදිහටම ආශ්‍රයිකා නිපදවන පරිවහන ආශ්‍රයිකා නිපදවනවා. ඔන්න ක්‍රියාවලිය. ඊට පස්සේ තව එකක් අපිට ගත්ත හැකි කාබෝහයිඩ්‍රේට් පරිවෘත්ති. කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තියට ලක් කරනවා. ඔන්න ඔය කියන කරුණු ටික SCR වල කාර්යයන්ට එනවා. එනවා RER වල කාර්යයන් ටික පැහැදිලි. SCR වලට අදාළව ලිපිඩ වර්ග කීපයක් එයා සංශ්ලේෂණය කරනවා. ඊළඟට කැල්සියම් 2+ ගබඩා කරනවා. විෂහරණය කියන්නේ ද්‍රව්‍ය වල විෂහරණය. දැන් උදාහරණයක් විදිහට අක්මාසයිල ගන්නකො අක්මාසයිල වලින් කරන ප්‍රධාන කාර්යයක් තමයි විෂහරණය. අපි ආහාර ජීර්ණ පද්ධතිය ඒවත් දැන් වීඩියෝස් දාගෙන යනවා පද්ධතිවල. ඒවා අක්මාසයිල ගත්තාම මේවා ගොඩාක් හොඳට හැදිලා තියෙනවා කවුද? SCR. පැහැදිලිව ඒවා දකින්න පුළුවන්. කියන්නේ එයා ඒ ආහාරයේ ලැබෙන රුධිරයේ තියෙන පෝෂක සමන්විත රුධිරය අනිවාර්යයෙන් අක්මාවරා යා යුතුයි අපි. නිකම්ම දේහයට උරා ගන්නෑ ආහාර ජීර්ණ පද්ධතිය අවශෝෂණය කරායින් පස්සේ අක්මාවරා යවලා තමයි රුධිර පද්ධතියට එකතු කරන්නේ. ඒ අක්මාවරා යවනකොට එයා ඒකේ තියෙන විශේෂයික සංයෝග තියෙනවා නම් ඒවා ඉවත් කර ගන්නවා. ඊළඟට ආශ්‍රයිකා නිපදවල එයා හදන ද්‍රව්‍ය මේ ලිපිඩ වගේ ද්‍රව්‍ය කැල්සියම් වගේ දේවල් අවශ්‍ය වූ විටක පරිවහනය කරන්න එයාටත් පුළුවන් එයාගේ පටලයෙන් හදා ගන්න මේ විදිහට ආශ්‍රයිකා. පටලයෙන්ම හදාගෙන එයා ඒවා වෙන කරලා යවනවා අවශ්‍ය තැන් වලට යන්න. අපව කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තිය. මෙන්න මේ කරුණු ටික සරල කරුණු ටික අන්තර්ප්‍රාශ්මීය ජාලිකාවට අදාළව ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕන. ඊට පස්සේ අපිට ඊළඟට තියෙන ව්‍යුහය තමයි ගොල්ගි දේහ. ගොල්ගි උපකරණය කියලා අපි කියනවා ඒකට. මොන උපකරණයද? ගොල්ගි උපකරණය. ගොල්ගි සංකීර්ණය කියලාත් කියනවා. ඒතර ගොල්ගි උපකරණය කියලා කියනවා. දේහය කියලා කියනවා. ගොඩක් වෙලාවට ඒ දේහය කියන එක දැන් පාවිච්චි වෙන්නේ නැහැ. ඒක මේ වගේ ව්‍යුහයක්. මේක මඩි තමයි තියෙන්නේ. හරි.
පැතලි කොම තැටි ආකාර මඩි සමූහයක් ඒක රාශී වෙලා තමයි මෙයා හැදිලා තිනවා. මේ විදිහේ ව්‍යුහයක් තමයි සරලව ගොල්ගී උපකරණය කියලා අපි කියන්නේ. ඒතකොට එයා එක මත එක පිළිවෙල වෙලා තියෙන පැතලි තැටි. එහෙම නැත්නම් අපි කියනවා ආශ කියලා. හරි. ආශ. හරි. පැතලි තැටි ටිකක් එක මත එක පිළිවෙල වෙලා වගේ හැදිලා තියෙන ව්‍යුහයක් තමයි ගොල්ගී උපකරණය කියලා කියන්නේ. ඒතකොට මේවා පටලමයි. හරි. පටල වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. අභ්‍යන්තරය තුල එයාගේ වැඩ රාජකාරී ටිකක් වෙනවා. අපි ඒ කෘත්‍යයන් බලද්දී ඒ ටික බලමු. ඊට පස්සේ මෙයාගේ තියෙන විශේෂත්වයක් තමයි මෙයාගේ මුහුණක් දෙකක් තියෙනවා. මෙයා ඉන්න විදිහට උත්තර අවතරණ එහෙම කියලා අපිට උනා නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇතුළත සහ පිටත. මේ ඇතුළත මේ පිටත. මේ ඇතුළත මුහුණට අපි කියනවා සිස් මුහුණත කියලා. පිටත එක කියනවා ට්‍රාන්ස් මුහුණත. එහෙම නම් දෙකක් දෙනවා. හරි. ඇතුළත එක සිස් මුහුණත පිටත එක ට්‍රාන්ස් මුහුණත කියලා. ඒතර මේ සිස් මුහුණත ගොඩක් වෙලාවට තියෙන්නේ එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. ඒ කියන්නේ ER අන්තර්ප්ලාස්මීය ජාලිකා වලට මුහුණලා කියලා අපි සාමාන්‍යයෙන් දකිනවා ශෛලයක් නිරීක්ෂණය කරනවා. තියෙන්නේ අන්තර්ප්ලාස්මීය ජාලිකාවට මුහුණලා මොන මුහුණතද? සිස් මුහුණත. මතකනේ කලින් කතා කරපු අන්තර්ප්ලාස්මීය ජාලිකා. ඒතර එයාට මුහුණ දාගෙන ඉන්නේ සිස් මුහුණත. එයාගෙන් එන ද්‍රව්‍ය මේකෙන් ලබා ගන්නවා. එයාගෙන් ආශ්‍රයිකා හදනවනේ එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම්. එයා පරිමාණ ආශ්‍රයිකා හදනවා. ඒ එන ආශ්‍රයිකා මෙයා ලබා ගන්නවා. ඒ මොනව කරන්නද? මොනවා හරි එයාගේ කාර්යයන් ටිකක් ඉදිරියට කරන්න. හරි. එයා ලොකු කාර්යයක් කරන කෙනෙක්. ගොල්ගි දෙහේ. ඒතර මේ ආශ්‍රයිකා ලබා ගන්නවා වගේම මෙයා ඊට පස්සේ මේ තුල යම් මේ කෘත්‍යයන් කරලා මේ තැටි වලින් මේවත් එකිනෙකට සම්බන්ධයි. හරි. මේ තැටි එකිනෙකට සම්බන්ධයි. හරි. මෙයා ඒ තුල ඒ එකලස් කිරීම විශේෂයෙන් ද්‍රව්‍ය එකලස් කිරීම. ඒ කියන්නේ ලිපිඩ එකතු කරලා ප්‍රෝටීන ඒ තුල ඒ ග්ලයිකෝප්‍රෝටීන ඒ වගේ දේවල් හදන එක තමයි මේගොල්ලෝ කරන්නේ ප්‍රධාන වශයෙන්. දැන් අණු නිෂ්පාදනය කිරීම ඒවා අපි කතා කරානේ. දැන් ස්ටීම් රයිබෝසෝම් වලින් ඒවා ප්‍රෝටීන හදනවා ප්‍රධාන කාබනික අණු හදනවා ඒගොල්ලෝ. මේගොල්ලෝ කරන්නේ ඒවා එකලස් කිරීම ප්‍රධාන වශයෙන් එකලස් කිරීම හා බෙදා හැරීම ශෛලිය පුරා. ඒක තේරෙනවා ඔයගොල්ලෝ මේ ආශ්‍රයිකා නිබදවනවා එහෙම ට්‍රාන්ස් මුහුණතට වගේ ඒවා ආපුවෙන් පස්සේ මෙතනින් ආපහු අර වගේ පටලය තුලින්ම මේ විදිහේ ස්වභාවයක් ඇති වෙලා මෙතනින් ආශ්‍රයිකාවක් විදිහට මෙයා ඒ ද්‍රව්‍ය සෛලය පුරා බෙදා හරිනවා. ඔය කතා ටික තමයි සරලව වෙන්නේ ගොල්ගී උපකරණයෙන් වෙන දේවල් ටික අර එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් වගේ තමයි. නමුත් මෙයා කොහෙටවත් සම්බන්ධ වෙලා තියෙන කෙනෙක් නෙමෙයි. එක මත එක පීඩන පැතලි තැටි වලින් නැත්නම් ආශ්‍ර කීපයකින් තමයි සමන්විත වෙන්නේ. හරි. එතකොට සිස් ට්‍රාන්ස් මුහුණක් ගැන ඒ ටික ඔයගොල්ලෝ පැහැදිලිව දැනගන්න ඕනේ. ඒ විදිහට හරි. ඊට පස්සේ මේකෙදී ගත්තාම ගොල්ගී උපකරණයේ ප්‍රධාන වශයෙන් වැඩිපුර අපිට දකින්න පුළුවන් වෙනවා ශ්‍රාවී සෛලවල. ඒ කියන්නේ මොනවා හරි දේවල් විශේෂයෙන් එන්සයිම් වගේ දේවල් ඒ වගේ ශ්‍රාවය කරන්නේ ශ්‍රාවී සෛලවල වැඩිපුර අන්තර්ගත වෙනවා කියනවා ගොල්ගී දේ. දැන් මම තව උදාහරණයක් ඔයගොල්ලන්ට කිව්වේ අක්මා සෛලවල තියෙනවා කියලා මොකද්ද? වැඩිපුර තියෙනවා SER. එයාට විෂාරණය කරන්න ඕන නිසා. ඒක දැන් ආන්ත්‍රික සෛලයක්. ආන්ත්‍රිකයේ අපිච්ඡද සෛලයක් වගේ ගත්තාම එයාගේ වැඩිපුර ඇති ගොල්ගී දේ. බැලුවොත් එහෙම පේනවා. ඒවා හොඳ නිරීක්ෂණ වෙනවා ඔයගොල්ලන්ට. හරි. එතකොට මේකේ කාර්යයන් විදියට ගත්තාම ප්‍රධාන වශයෙන්ම තියෙනවා ද්‍රව්‍ය එක්රැස් කිරීම. හරි. එක්රැස් එකතු කිරීම. හරි. ඊට පස්සේ ඒවා එකලස් කිරීම. එකතු කිරීමයි එකලස් කිරීමයි දෙකක්. ඒ කියන්නේ මෙයා ප්‍රෝටීන ගන්නවා, කාබෝහයිඩ්‍රේට් ගන්නවා, ඒවා එක් කරනවා. හා කරනවා, එකලස් කරනවා. එක්රැස් කිරීම, එකලස් කිරීම හා බෙදා හැරීම. කියන මෙන්න මේ කාර්යයන් ටික කරනවා. මෙයාටත් අර හැකියාව තියෙනවා ආශ්‍රයිකා හදන්න පුළුවන්. ඊට පස්සේ ආයේ සෛල බිත්ති සංඝටක වන සෙලියුලෝස් ඊට පස්සේ පෙක්ටින් වගේ සෛල බිත්ති සංඝටක මෙයා නිපදවනවා. ඊළඟට අපහු එකක් තමයි ලයිසෝම ඇති කිරීම. ඒ කියන්නේ මෙයාගෙන්ම හැදෙන්නා වූ එක්තරා ආශයකාවක් විදිහට තමයි මේ ලයිසෝම කියන ඉන්ද්‍රියකාව ක්‍රියා කරන. ඒක මෙයා ඉන්ද්‍රියකාවක් නිෂ්පාදනය කරනවා. හරි. අර ඔයගොල්ලෝ නිෂ්පාදනය කරේ එක අණු වර්ගනේ ග්ලයිකෝප්‍රෝටීන කිව්වා මේද අණු කිව්වා ඒවා. මෙයාගේ විශේෂත්වය මෙයා ඉන්ද්‍රියකාවක් නිෂ්පාදනය කරනවා. සෛලය තුල තියෙන උපසෛලීය සංඝටකයක් නිෂ්පාදනය කරනවා ගොල්ගී උපකරණය මගින්. මොකද්ද? ලයිසෝසෝම. එයා ලොකු මේකක් වගේම තමයි. හරි. මොකද ඒ කාර්යය නිසා තමයි එයා පොඩ්ඩක් අපි ඉන්ද්‍රියකාවක් විදිහට සලකලා කතා බහ කරන්නේ.
එනවා ඔන්න ඔය කියන කරුණු ටික එනවා ගොල්ගී උපකරණයට අදාළව පැහැදිලි කරගන්න. ඒක හරියනේ. ඊට පස්සේ අර ගොල්ගී උපකරණයෙන් හැදුණනේ ලයිසෝසෝම. අපි එනවා ඊළඟ ලයිසෝසෝම ගැන කියන්න. එතකොට ගොල්ගී ඇපරේටස් ගොල්ගී උපකරණයෙන් එන ඉන්ද්‍රියකාවක් විදිහට අපි ගන්නවා ලයිසෝසෝම. ලයිසෝසෝම කියලා කියන්නේ මෙයාගේ ජීර්ණ එන්සයිම තියෙනවා. කියන්නේ මෙයාගේ අභ්‍යන්තරේ අරයම හදලා දෙනේව නේද? ගොල්ගී උපකරණයෙන් එයා හදනවනේ. එයාගේ හදන ආශ්‍රයිකාවක් වගේ තමයි මේ ලයිසෝසෝම කියලා කියන්නේ. එයාගේ පටලයෙන්ම ඇති වෙන ආශ්‍රයිකාවක් විදිහට. ඒ ගොල්ගී දේහෙන් නිෂ්පාදනය කරන්නා වූ ජල එන්සයිම වෙන්න ඕනේ මේකේ තියෙන්නේ. ඒතර මේකේ ජල විච්ඡේදක හරි අපේ ඒවට කියනවා ජීර්ණ එන්සයිම. එහෙම නැත්නම් අපිට වෙන විදිහකින් කියන්න පුළුවන් ජල විච්ඡේදක එන්සයිම. ජීර්ණ එහෙම නැත්නම් ජල විච්ඡේදක එන්සයිම අඩංගු තනි පටලයකින් වටවෙච්ච ඉන්ද්‍රියකාවක් තමයි කුඩා ඉන්ද්‍රියකාවක්. හරි මේ තනි පටලයකින් වටවෙච්ච කුඩා ඉන්ද්‍රියකාවක් තමයි ලයිසෝසෝම කියලා කියන්නේ. ජල විච්ඡේදනය කරන්නේ මොනවද මෙයා? ප්‍රධාන කාබනික සංයෝග. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල. මේ කියන හතර වර්ගයම මෙයාට පුළුවන් ජීර්ණය කරන්න. මේ ජීර්ණ ආකාර ගත්තාම ජීර්ණ ආකාර ලයිසෝසෝමකින් කරනවා හතර විදිහකට. ඒ හතර ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ. ඔයගොල්ලෝ තැනක ලියනකොට කෙලිම වියෝගතයක එන්න පුළුවන් ලයිසෝසෝමකින් කරන ජීර්ණ ආකාර හතර මොනවද කියලා. පළවෙනි එක තමයි භක්ෂ සෛලතාවය. භක්ෂ සෛලතාවය. ඒ කියන්නේ මෙයා දැන් අපි හිතනවා බැක්ටීරියාවක් වගේ දෙයක් ඇතුළු වුණා සෛලයට. හරි සෛලයට බැක්ටීරියාවක් ඇතුළු වුණාම ඒ බැක්ටීරියා සෛලයට ගිහිල්ලා බැඳෙනවා ලයිසෝසෝම. කවුද බැඳෙන්නේ? ලයිසෝසෝම බැඳෙනවා. බැඳිලා මෙයාගේ ජීර්ණ එන්සයිම මේ තුලට නිකුත් කරනවා. එතන මෙයාගේ ගත්තාම බාහිර පිටිය ඇදලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් මේ වෑන් ඊට පස්සේ ලිපිඩ ප්ලාස්මා පටලයේ ප්‍රෝටීන වලින්. ඒතර ඔය කියන ඒවා ඔක්කොම මෙයාට ජීර්ණ එන්සයිම තියෙනවනේ හැම જાතියකම. එතකොට මෙයාට බැඳිලා ඉවරලා අන්න ජීර්ණ එන්සයිම නිකුත් කරනවා. එතකොට ඒකෙන් හේතු වෙනවා ඒ වගේ සුද්ධ ජීවීන් ආගන්තුක ද්‍රව්‍ය ජීර්ණය කරලා විනාශ කරලා දාන්න. ඒක තමයි භක්ෂ ශෛලතාව කියලා කියන්නේ. එහෙනම් භක්ෂ ශෛල ජීර්ණය කියලා අපිට කියන්න පුළුවන්. ආයි බහිස්සෛලික ජීර්ණය. බහිස්සෛලික ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට පිටතදී මොකක් හරි දෙයක් දැන් උදාහරණයක් විදිහට දිලීර වලට ආහාර ගන්න කොහොමද දිලීර? එයා කරන්නේ අවශෝෂණය කරලා අවශෝෂක විෂම පෝෂී කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙම ක්‍රියාවක් එයා කරන්නේ. හරි. හොඳට බලා ගන්න. දැන් මෙහෙම සෛලය තියෙනවා. සෛලය මෙහෙම තියෙනකොට ලයිසෝසෝමේ ගිහිල්ලා බැඳෙනවා කොහෙටද? පටලයට. මෙහෙම. ඊළඟ අවස්ථාව විදිහට අපිට පේනවා එතකොට මෙන්න මේ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒ පටලයට මෙයා බැඳිලා පටලයට එක්ක හා වෙනවා, මුහු වෙනවා. එහෙම වුණාන් පස්සේ මෙයාගේ තියෙන ඇතුලේ තියෙන එන්සයිම ටික පිටතට යනවා. අන්න එහෙම පිටතට එන්සයිම දාලා මොකද කරන්නේ ලයිසෝසෝමය පිටත තියෙන මොනවා හරි දෙයක් එයාට අවශ්‍ය කරන මොනවා හරි දෙයක් එයා ජීර්ණය කරගන්නවා. ඒක ආහාරමය පෝෂක සංඝටකයක් වෙන්න පුළුවන්. දැන් දිලිර වල වගේ කරන්නේ ඒකයි. එයාට ආහාරයක් තියෙනවා කියලා දැනගත්තාම එයාගේ ලයිසෝසෝමයක් දානවා එයාගේ එන්සයිම. ඒ එන්සයිම ටික දාපුවම ඒකේ තියෙන ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් ඒ වගේ ඒවා වියෝජනය වෙලා හරියට අවශෝෂණය කරන්න පුළුවන් මට්ටමට ඒ කියන්නේ කුඩා අණු බවට නැත්නම් අමයිනෝ අම්ල ඊට පස්සේ ග්ලූකෝස් ඒ වගේ කුඩා අණු බවට එයාපත් වෙනවා. ඒ ජීර්ණ එන්සයිම් වල දාන්න ඇමයිලේස් ඒ වගේ ඒවා අපේ දැන් ආහාර මාර්ග පද්ධතියේ නිකුත් වෙන එන්සයිම්ම එයා දානවා ඇති මෙයා. හරි. එහෙම දාලා ජීර්ණය කරනවා. ආපහු තව ඔය වගේ වැඩක් වෙන එකක් තමයි ශුක්‍රාණු. ශුක්‍රාණුව ඩිම්බේ බිත්තිය හිල් කරන්න එයාගේ තියෙන බහිස්සෛලික එන්සයිම දානවා. ඒ ලයිසෝසෝමයක් තමයි තියෙන්නේ. හරි. එයා මෙහෙම සෛලයේ පටලයට බැඳිලා පිටතට එන්සයිම දාලා තමයි එයාගේ බිත්තිය ජීර්ණය කරන්න ඩිම්බසෛලිය. ඊට පස්සේ ඊළඟ ජීර්ණය තමයි ස්වයං භක්ෂක ජීර්ණය. ඒකට අපි නමක් දෙනවා ස්වයං භක්ෂක ජීර්ණය. මේකෙදි කරන්නේ සෛලය තුල තියෙන ඉන්ද්‍රියක.
මයිටොකොන්ඩ්‍රියාව කියලා හිතන්නකො. එම මයිටොකොන්ඩ්‍රියාවක් තියෙනවා. ඒක වැඩ කරන්නේ නැහැ දැන් හරියට. ඒ කාලයක් යනකොට සියලු දේ අනිත්‍යයිනේ. ඒතර ඒ නිසා මොකද වෙන්නේ? කාලයක් යනකොට ඕන සෛලය ඇතුළේ තියෙන ඉන්ද්‍රියකා පවා දුර්වල වෙලා මහලු වෙලා යනවා. එහෙම වෙලා ගිය මයිටොකොන්ඩ්‍රියාවක් තියෙනවා කියලා හිතන්නකො. ඒතර ඒකෙන් වැඩක් නැහැ. සෛලයට අපරාධ නිකන්. ඒ වගේ ඒවා මොකද කරන්නේ? අන්න එනවා ලයිසෝමේ. එයාට වැඩේ බාර දෙනවා. මෙයා දැන් හිටිය ඇති කියලා කියනවා. ඒතර මෙයා මේකට බැඳෙනවා. මෙයාගේ පටල යන්න තියෙන්නේ අර විදිහටම බැඳිලා මේ මෙයාගේ එන්සයිම ටික මයිටොකොන්ඩ්‍රියාව ඇතුළට දානවා. මේ ඒ දාපුවම මේක හේතු වෙලා මයිටොකොන්ඩ්‍රියාව ජීර්ණය වෙලා යනවා. ඒතකොට ඒ ජීර්ණය වෙච්ච කුඩා කොටස් අවශ්‍ය දේවල් සුන්බුන් තියෙනවා නම් ඒ ටික සෛලයට නැවත අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ වැඩක් නැති වුණාම එහෙම කරනවා. දැන් ඔය පරණ ගෙවල් කඩන්නේ. පරණ ගෙවල් කඩලා බින්දලා දාලා ඒක තියෙන ගාල් කෑලි, උළුවව් නේද? ඒවා ටික ගන්නවා අලුත් ගේකට නැත්තම් විකුණන්න හරි. ඒ වගේ ක්‍රියාවක් මෙයක් කරනවා. ඒතකොට ඒකට අපි කියනවා තමන්ගේම ඉන්ද්‍රියකා වගේ දේවල් ජීර්ණය කිරීම ස්වයං භක්ෂක ජීර්ණය. අවසානයේ ස්වයං ජීර්ණය. එහෙමත් දෙයක් කරනවා. මේකද කියනවා සෛලයක් නිකන් සියදි විනාශ ගන්නවා වගේ කියලා. ඒ කියන්නේ ස්වයං ජීර්ණයද වෙන්නේ සෛලය තුල තියෙන සියලුම ලයිසෝසෝම එකවර මොනව කරනවද? එයාලගේ ජීර්ණ එන්සයිම් නැත්නම් ජල විච්ඡේදක එන්සයිම් වලට නිදාස් කරනවා. එතකොට ඒක හේතුවක් වෙනවා තමන්ගෙම තියෙන සියලු කොටස් ජීර්ණ වෙලා යන්න. ඇයි මෙහෙම දෙයක් සෛල කරන්නේ? සමහරකට වෛරස් බලපෑමක් වෙන්න පුළුවන් නේ. වෛරස් බලපෑමකින් එතකොට ඒක තවදුරටත් පැතිරීම වළක්වා ගන්න එයා ස්වයං ජීර්ණයක් කරනවා වෙන්න පුළුවන්. නැත්නම් විකෘතියක් ඇති වෙලා වෙන්න පුළුවන්. මේවා දේහයක් තියෙන අනුවර්තන හරි. ඒ සියල්ලගෙම මගේ හැරිලා එන විකෘතියක් නිසා තමයි අපිට රෝගයක් ඇති වෙන්නේ. හරි නැත්නම් විශාල ප්‍රමාණයක් වූ අනුවර්තන තියෙනවා අපිව ආසාදක වලින් නැත්නම් විකෘති සිදුවීම් වලින් බාහිර විෂ බීජ වලින් ආරක්ෂා කරන්න වගේ. හරි ඒ අනුව ලයිසෝමයක් කියන්නේ මොකද්ද කියන එක සරලව අපි දැනගත්තා. තනි පටලයකින් වට වෙච්ච ජල විච්ඡේදක එන්සයිම් අඩංගු කුඩා ව්‍යුහය. එයාගේ ජීර්ණ ක්‍රියාවලිය තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ඒකෙදි ප්‍රධාන ජීර්ණාකාර හතරයි. භක්ෂ සෛලතාව, භක්ෂ සෛලික ජීර්ණය, බහිස්සෛලික ජීර්ණය, ස්වයං භක්ෂක ජීර්ණය සහ ස්වයං ජීර්ණය. ඒකට කියපු කරුණු වලට අදාළව මේ පැහැදිලි කිරීම සකස් කරගන්න. ඊට පස්සේ තවත් ඒ වගේ කුඩා ව්‍යුහයක් උපයින් සෛලීය සංඝටකයක් කුඩයි. හරි? පොඩි. එකක් තමයි ශුද්ධ දේහ කියලා කියන නමින්ම ඒකේ තේරෙනවා මොන දේහද? ශුද්ධ දේහ. මේවත් ගොඩක් වෙලාවට තනි පටලයකින් වට වෙලා තියෙන ගොඩක් කුඩා ඉන්ද්‍රියකා. හරි? ගොඩක් කුඩා ඉන්ද්‍රියකා තමයි සුද්ධ දේහ කියලා කියන්නේ. මේවා වර්ග දෙකක් තියෙනවා. එකක් පෙරොක්සිසෝම්. අනික ග්ලයොක්සිසෝම්. මොනවාද? පෙරොක්සිසෝමයි ග්ලයොක්සිසෝමයි. හරි? එනම මෙහෙම දෙයක් මේ දෙන්නගේ වෙනස. පෙරොක්සිසෝම ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙනවා. හරිද? මෙයාලගේ අන්තර්ගත වෙනවා ප්‍රධාන වශයෙන් ඔක්සිකරණය වන එන්සයිම්. නැත්නම් ඒවට අපි කියනවා ඔක්සිකාරක එන්සයිම්. ඔක්සිකාරක එන්සයිම්. ඔක්සිකරණය වන එන්සයිම් තියෙනවා මොනවා තුලද? පෙරොක්සිසෝම තුල. මේ ප්‍රධාන වශයෙන් සත්ත්ව සෛලවල ඒ වගේම ශාක සෛලවල කියන දෙකේම තියෙනවා. ප්‍රධාන එන්සයිම් එක තමයි කැටලේස් කියන්නේ. පෙරොක්සිසෝම වල තියෙන ප්‍රධාන එන්සයිම් එකක් විදිහට අපිට කැටලේස් දාන්න පුළුවන්. ඒත් එයාගේ කාර්ය විදිහට ප්‍රධාන වශයෙන් පෙරොක්සිසෝම වල කාර්යයක් වෙනවා විෂහරණය. අපිට තව ඉන්ද්‍රියකාවක් තිබ්බ විෂහරණය කරපු කවුද? SER සින්දු අන්තර්ප්‍රාශ්මීය ජාලිකාව. ඒ වගේම විෂහරණ ක්‍රියාවලියට දායක වෙන කෙනෙක් තමයි පෙරොක්සිසෝම් කියලා කියන්නේ. හැබැයි වෙන විදිහකට ප්‍රධාන වශයෙන් මේ නමින්ම ගත්තාම පෙරොක්සි. ඒතකොට පෙරොක්සයිඩ් වල. ඒ කියන්නේ මෙහෙම සංයෝගයක් ඔයගොල්ලෝ දන්නවා ඇති හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියලා අපි කතා කරනවා. මෙයාගේ මේ සංයෝගයේ විශේෂයිතයි අපිට. දෙහේ තිබුණොත් එක රැස් වුණොත් මෙයා විශේෂයිතයි. ඒ නිසා පෙරොක්සිසෝම් වල තියෙන එන්සයිම් මගින් විශේෂයෙන් කැටලේස් එන්සයිම් මගින් මෙයාව බිඳෙනවා. මොනවා බවටද? ජලය සහ ඔක්සිජන් බවට. හරි? ඒ අනුව මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා කවුරු විසින්ද? මේ එන්සයිම් මගින්. එතකොට මේ දැන් පෙරොක්සිසෝම දායක වෙනවා
යම් කිසි තැනක පෙරොක්සයිඩ් තියෙනවා නම් එයා ගිහිල්ලා ඉවර වෙලා මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒතර ප්‍රධාන වශයෙන් පෙරොක්සිසෝම වල කාර්ය එකක් තමයි විසහරණ ක්‍රියාවලිය විෂ සහිත සංයෝග විශේෂයෙන් පෙරොක්සයිඩ් බිඳ හැලීම සහ ප්‍රභා ශ්වසනයට දායක වීම. මේකත් දෙවෙනි පාඩමේ අපිට හම්බ වෙනවා ඉස්සරහදී ප්‍රභා සංශ්ලේෂණය යටතේ ප්‍රභා සංශ්ලේෂණයට සිදුවන අවාසිදායක ක්‍රියාවලිය තමයි ප්‍රභා ශ්වසනය කියන්නේ. හරි. ශ්වසනයේ ආකාරයක් එහෙම නෙමෙයි. ඒක පැහැදිලි කරගන්න ඕනේ. ප්‍රභා සංශ්ලේෂණයට අදාළ දෙයක්. ප්‍රභා සංශ්ලේෂණයේ පොඩි අවාසියක්. අවාසිදායක සිදුවීමක්, අවාසනාවන්ත සිදුවීමක් තමයි ප්‍රභා ශ්වසනය කියලා අපි කියන්නේ. ඒකට දායක වෙන කෙනෙක් තමයි පෙරොක්සිසෝම. ඒ අනුව මෙන්න මේ ක්‍රියාවලි දෙක ප්‍රධාන වශයෙන් ඒකට අදාළ වෙනවා. ග්ලයොක්සිසෝම ගත්තයින් පස්සේ මේවා අපි කියනවා පෙරොක්සිසෝම වලම ව්‍යුත්පන්න කියලා. පෙරොක්සිසෝම වලම ව්‍යුත්පන්න. ඒ කියන්නේ පෙරොක්සිසෝමයක් තමයි ගොඩක් වෙලාවට ග්ලයොක්සිසෝම වලට පත් වෙන්නේ. මෙයාගේ ප්‍රධාන වශයෙන් කාර්ය විදියට මෙයා තියෙන්නේ ශාක සෛල වල විතරයි. අන්න ඒක ඔයාලගේ highlight වෙන්න ඕන point එක ග්ලයොක්සිසෝම තියෙන්නේ ශාක සෛල වල පමණයි. ශාකවල මේදය සීනි බවට පත් කරන්න. ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ මෙන්න මේ ග්ලයොක්සිසෝම කියලා අපි කියනවා. එහෙනම් ලොකු දෙයක් නෑ. ඊටම පොඩි ප්‍රමාණයක් තිබුණේ මේ සුදු දේහ වලට අදාළව සුදු දේහ කියලා කියන්නේ තනි පටලමේ ඉන්ද්‍රියකා සෛල තුල තියෙන. ඒතර ඒවා ප්‍රධාන වශයෙන් ඔක්සීකරණ එන්සයිම සහ මෙතන වෙන්නේ ඔක්සීකරණයක් නේද? ඔක්සීකරණය වෙන එන්සයිම සහ මොනවද තියෙන්න පුළුවන්ද මේ වගේ මේදය සීනි බවට පත් කිරීමේ ක්‍රියාවලිය. දෙක තමයි ප්‍රධාන වශයෙන් ක්‍රියාවලිය විදිහට වෙන්නේ. පෙරොක්සිසෝම ගත්තයින් පස්සේ එයාලගේ පෙරොක්සයිඩ් වල විෂහරණය කරන්න දායක වෙනවා. ශාක සත්ත්ව දෙකේදීම සෛල දෙවර්ගෙම තියෙනවා. ග්ලයොක්සිසෝම ප්‍රධාන වශයෙන් තියෙන ශාක සෛල වල විතරයි. එයා මේදය සීනි බවට පත් කරනවා. ඔන්න ඔය කියන කරුණු ටික තමයි මේ දෙකට අදාළව එන්නේ. දෙකේම තනි පටලයක් තියෙනවා. හරි. ඊළඟට ප්‍රධාන ඉන්ද්‍රියකාවක් තවත් විභාගයට නිරන්තරයෙන් එන ඉන්ද්‍රියකාවක් විදිහට අපි කතා කරනවා මයිටොකොන්ඩ්‍රියා. උපසෛලීය සංඝටකයක් විදිහට මයිටොකොන්ඩ්‍රියා. හරි. මේකේ ගත්තාම ව්‍යෝහය මේවා දැන් මයිටොකොන්ඩ්‍රියා ව්‍යෝහය කීපවතාවක් විභාගයට ඇවිල්ලා තියෙනවා. ඒත් ඒවා අඳින්න විශේෂයෙන් දැන් ළමයින්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි ඇඳ ගන්න බෑ. ඇඳ ගන්න වෙලා යනවා. මේ වගේ සරල ව්‍යෝහයක් ඇඳ ගන්න ඕගොල්ලන්ට ලොකු වෙලාවක් ගන්න නැතුව පුළුවන් වෙන්න ඕනේ මේ වෙද්දි. හරි දැන් මට ලොකු වෙලාවක් ගියාද මේක අඳින්න? නෑ. සරලව ඇඳලා ඊට පස්සේ කොටස් ටික හරියට නම් කරන්න ඕනේ. මේක ගත්තයින් පස්සේ ප්‍රධාන වශයෙන් මයිටොකොන්ඩ්‍රියා කියලා තියෙන්නේ සූනස්ටිකින්ගේ. සූනස්ටිකින්ගේ තියෙන මොනවට දායක වෙනද? ඔයගොල්ලෝ මේ විදිහට අහලා ඇති සෛලීය ශ්වසනයට දායක වෙනවා. විසී කියලාමයි මේව කරලා ඇති. මගේ අර ඉච්ච කට්ටියට අපි ඉක්මනටම මේ පාඩම් වලට එනවා. දෙවෙනි පාඩම යටතේ ගොඩක් කට්ටිය දෙවෙනි පාඩම් පේ කරලා තියෙනවා. එයාට මේවා ඉදිරියේදී හම්බ වෙනවා. තව වැඩි කාලයක් යන්න නැතුව. එහෙනම් මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් සූනස්ටික සෛල බොහොමයක විශාල වශයෙන් අන්තර්ගත වන ඉන්ද්‍රියකාවක්. අපිට දැන් දකින්න පුළුවන් මේක අන්වීක්ෂණය වලින් බැලුවොත් පැහැදිලිව දකින්න පුළුවන් විශාල වශයෙන් මේ ඉන්ද්‍රියකා තියෙනවා. පොඩි පොඩි නිකන් හරිද කැලි කැලි වගේ තියෙනවා. ඒතර මේ ඉන්ද්‍රියකාව ගත්තාම මේකත් පටල දෙකකින් සමන්විතයි. තව පටල දෙකක කෙනෙක් හම්බුණා අපිට මීට කලින් න්‍යෂ්ටිය. ඊට පස්සේ හම්බෙන්නේ මෙයා. අනිත් ඔක්කොම හම්බුනේ තනි පටල වල කට්ටිය. මෙයාගේ ගත්තාම මෙයාගේ තියෙනවා පටල දෙකක්. මම මේ නම් කරලා තියෙන්නේ මෙතන බාහිර පිටත පටලය. ඊට පස්සේ මේ නම් කරේ ඇතුළත පටලය. පිටත පටලය අපහු ඇතුළත පටලය. ඊට පස්සේ පටල දෙක අතර තියෙනවා මොකද්ද? අවකාශයක්. ඒකට කියනවා අන්තර් පටල අවකාශය කියලා. අන්තර් පටල අවකාශය. ඊළඟට මේ ටික් වගේ තියෙන මොනවද ඇතුලේ? රයිබෝසෝම. හැබැයි රයිබෝසෝම කිව්වට බෑ අනිවාර්යයෙන් මොනවද කියනවා 70 රයිබෝසෝම. ඒක අනිවාර්යෙන් නම් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ විස්තර කරනකොට නම් කරනකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මයිටොකොන්ඩ්‍රියාවක් වගේ නම් පරිතරවයක් වගේ නම් අනිවාර්යෙන් 70 කතාව දාන්න. ඊළඟට මේ පටල වලින් ඇතුළත ප්‍රදේශය අපි කියනවා
පූරකය කියලා. මේ නිකන් රවුමක් වගේ මම කරලා තියෙන චක්‍රීය DNA. යනවා මේ මයිටොකොන්ඩ්‍රියාවට අදාළ සියලු කොටස් එතන තියෙනවා. මේක පටල දෙකක් අන්තර් පටල අවකාශයකින් සමන්විතයි. බාහිර පටලය අපි කියනවා සිනිඳුයි කියලා. බාහිර පටලය සිනිඳුයි. හරි. මේ තියෙන පිටත පටලය සිනිඳුයි. ඇතුළු පටලය නම් සිනිඳු නැති වෙන්න එපායි. අපි විශේෂයෙන් බාහිර පටලය සිනිඳුයි කියන්නේ නම්. ඔව් ඒක හරි. ඒකට හේතුව තමයි මේ ඇතුළු පටලය අභ්‍යන්තර දිහාට නැමිලා තියෙනවා. පේනවනේ මේ ඇඟිලි වගේ නෙරුම් නැමිලා තියෙනවා. ඒකට අපි කියනවා මේ නැමිච්ච එක ව්‍යුහයකට මියර කියලා. මොනවද? මියර හැදිලා තියෙනවා. ඒතර මේ මියර හැදීම මගින් මොකක් වෙනවද? පෘෂ්ඨික ශ්‍රේෂ්ඨඵලය වැඩි වෙනවා. එහෙනම් පෘෂ්ඨික ශ්‍රේෂ්ඨඵලය වැඩි කරගන්නේ මෙයාගේ යම් ක්‍රියාවලියක් සඳහා. මොකක්ද ඒ ක්‍රියාවලිය? ඔක්සිකාරක පොස්පොරයිලීකරණය. ඔක්සිකාරක පොස්පොරයිලීකරණය. මේවා අපිට හම්බ වෙනවා. බය වෙන්න එපා නම් වලට. හරි. ඔක්සිකාරක පොස්පොරයිලීකරණය. මේ කියලා කියන්නේ සරලව කිව්වොත් ATP නිපදවීම. ATP හදන ක්‍රියාවලියකට කියන නමක් තමයි මේ කියලා තියෙන්නේ. හරි. ඒතර ඔන්න ඔය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවලු මෙන්න මේ අභ්‍යන්තර පටලයේ. ඒකට අවශ්‍ය පෘෂ්ඨික ශ්‍රේෂ්ඨඵලය දෙන්න තමයි මෙයා මියර හදලා තියෙන්නේ. මියර විතරක් නෙමෙයි මියර වල තියෙනවා ආපහු මෙන්න මේ වගේ සංවෘත අංශු. ඒ කියන්නේ මියරයක් තවදුරටත් නැමිලා තියෙනවා. තවදුරටත් එයාගේ පෘෂ්ඨික ශ්‍රේෂ්ඨඵලය වැඩි වෙලා හරි. මේ වගේ කෑල්ලක්. හරි. කොහොම විශාල සංවෘත අංශුත් තියෙනවා මියර වල තවදුරටත්. ඒ කියන්නේ මේ එයාගේ විශාල ප්‍රමාණයක් දැන් කුඩා ව්‍යුහය අපිට අඳින්න බෑනේ. කොහොම සංවෘත්තාංශු ගොඩක් තියෙනවා. මේ මියර මත තමයි එහෙනම් සෛලීය ශ්වසනයේ එක්තරා ක්‍රියාවලියක් වන ප්‍රධාන වශයෙන් ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඇතුළත ගත්තයින් පස්සේ ඒ නිසා ඒක රළු වෙලා තියෙනවා කියලා කියන්න ඕනේ මොන පටලයේද? අභ්‍යන්තර පටලයේ. රළු වෙලා තියෙනවා. ඊට පස්සේ අභ්‍යන්තරය ගත්තම ඒ පටලයෙන් අභ්‍යන්තරය සමන්විත වෙන්නේ පූරකයෙන්. පූරකයේ තුල තියෙනවා 70 රයිබෝසෝම, චක්‍රීය DNA සහ එන්සයිම. එන්සයිම බොහෝ වර්ග විශේෂයෙන් මේකට මේකේ ක්‍රියාවලිය වලට අවශ්‍ය කරන එන්සයිම බහුලව තියෙනවා කියනවා පූරකයේ තුල. තව ක්‍රියාවලියක් තමයි පූරකයේ තුල සිද්ධ වෙන ක්‍රියාවලියක් සෛලීය ශ්වසනයට අදාළව ක්‍රෙබ්ස් චක්‍රය. කතා කරනවා බලන්න එපා. මෙතෙන්දී උනට නම් කරන්න දේවා ඔයගොල්ලෝ. ක්‍රෙබ්ස් චක්‍රය කියලා ක්‍රියාවලියක්. ඒ ක්‍රෙබ්ස් චක්‍රය සිද්ධ වෙන්න අවශ්‍ය එන්සයිම ඊට පස්සේ ඔක්සිකාරක පොස්පොරයිලීකරණයට අවශ්‍ය එන්සයිම වගේ දේවල් බහුලව තියෙනවා පූරකයේ තුල. ඒතර ඒ කතාව ටික තමයි ඔයගොල්ලෝ කියන්න ඕනේ මයිටොකොන්ඩ්‍රියාව විස්තර කරනකොට මම සියලු කරුණු මෙතන කියලා තියෙනවා. ෆොස්ෆේට් තව එක දෙයක් මේ ඇතුළත තියෙන තව එක දෙයක් විදිහට අපිට දාන්න පුළුවන් ෆොස්ෆේට් කණිකා. පොඩි මෙහෙම නම් ක්‍රියාවක් කරලා ෆොස්ෆේට් කණිකා. PO4 තුනයි. ඒකත් විශේෂයෙන් දක්වන්න මොකද ඒක වැඩිපුර තියෙන නිසා නේ මම නම් කරන්නේ. හරි. එතන ඔන්න ඔය කරුණු ටික මයිටොකොන්ඩ්‍රියාවට අදාළව කියන්න ඕනේ. මේක කීපවතාවක් විභාගයට ආපු දෙයක් මයිටොකොන්ඩ්‍රියාවේ ව්‍යුහය විස්තර කරන්න කියලා. සෛලීය ශ්වසනයේ ප්‍රශ්න එනකොටම ඒක කෙන එකක් තමයි මේක. එහෙනම් ඔයගොල්ලෝ මේක හරියට සූදානම් කරලා ඉන්න ඕනේ ප්‍රශ්නෙට යනකොට. කීපවතාවක් ආපු ප්‍රශ්නයක් ඊළඟ වතාවෙත් එන්න පුළුවන් ඒ නිසා. හරි. රූපතරාණ අඳින්න අනිවාර්යයෙන්ම අමතක නොකර. උපසෛලීය සංඝටක යටතේ අවසාන අපි කතා කරන ඉන්ද්‍රිකාව තමයි හරිත ලවය. ඒතර හරිත ලවය ගැන අර මයිටොකොන්ඩ්‍රියාව කලින් කතා කරමු මයිටොකොන්ඩ්‍රියාව වගේම එයා වැදගත් තැනක්. මොකද විභාග ප්‍රශ්න වලට කීපතාවක් ඇවිල්ලා තියෙනවා හරිත ලවයේ ව්‍යුහය විස්තර කරන්න කියලා. ඒත් ඔයගොල්ලෝ මේක පැහැදිලිව දැනගන්න ඕනේ. හරිත ලවය ගත්තාම උනත් ඒක සරලව ඇඳ ගන්න. ගොඩාක් වෙලා මේවට ගන්න එපා. විනාඩියෙන් දෙකෙන් මේ රූප සටහන සම්පූර්ණ කරන්න. හරි. මේකේ පටල දෙකක් තියෙනවා. ඒක විශේෂයෙන් කියන්න ඕනේ ද්විපටලමය ඉන්ද්‍රිකාව අභ්‍යන්තර පටලය සහ බාහිර පටලය තියෙනවා. ඒ පටල දෙකම සිනිඳුයි. හරි. අන්න ඒක විශේෂයක්. මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටලයේ සිනිඳුන්නේ නැහැ. මේකෙදි පටල දෙකම සිනිඳුයි. ඔය මේකේ හැඩය ගත්තොත් මොන වගේ හැඩයක්ද තියෙන්නේ? අපි කියනවා ද්වි උත්තර හැඩයක්. ද්වි උත්තර නැත්නම් කාච නේ? කාචයක් වගේ. ද්වි උත්තර කාචයක වගේ හැඩයක් තමයි තියෙන්නේ හරිත ලවයට ගත්තාම. එතකොට මේක පටල දෙකකින් සමන්විතයි. ඊට පස්සේ
අභ්‍යන්තරය මෙයාගේ අභ්‍යන්තරය ගත්තාම අභ්‍යන්තරයට කියනවා වෙනස් නම පංජරය. පංජරය කියලා. අර පටල දෙක අතර මේ ඊතල තුනක් ගැමේ මොකටද? මේ තියෙන්නේ අභ්‍යන්තර ඇතුළු පටලයට ඊතලේ. මේ තියෙන්නේ පිටත පටලයට ඊතලේ. මේ මැදට ඒකෙත් අර වගේ අවකාශයක් තියෙනවා. අන්තර් පටල අවකාශයක් තියෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර පටලයේ ඇතුළත ප්‍රදේශයේ පංජරය කියනවා. පංජරය තුල ගත්තයින් පස්සේ අපිට වෙනත් පටල පද්ධතියක් දකින්න පුළුවන්. මොන වගේද? වෙනත් පටල පද්ධතිය. මේ තියෙන්නේ මේ පටල පද්ධතිය. ඒ පටල පද්ධතිය ගත්තයින් පස්සේ අපිට දකින්න පුළුවන් වෙනවා ඒ වෑන් හැදිලා තියෙනවා මෙන්න මේ විදිහේ ව්‍යුහයන්. හරි එක මත එක පිහිටන. ඒකට කියන්නේ කොහොමද? එක මත එක පිහිටන තැටි ආකාර ව්‍යුහයන්. මෙන්න මේ වගේ හරි තැටි ගොඩක් එකට තියලා වගේ හරි මෙහෙම ව්‍යුහයක් අපිට දකින්න පුළුවන් වෙනවා. මේ තැටි මෙහෙම එක උඩ එක තියෙනවා. ඒතකොට මෙන්න මේ විදිහට තියෙන තැටි එකතු වෙච්ච මේ වගේ ව්‍යුහයක් අපි කියනවා පංජර කණිකාවක් කියලා. පංජර කණිකා. මේක නම් කරොත් අපිට පුළුවන් පංජර කණිකාවක් කියලා නම් කරන්න. හරි. ඒ වගේම මේකට කියන තව නමක් තමයි කොහෙදී හරි ඔයගොල්ලෝ දැක්කොත් ග්‍රැනා. ග්‍රැනා කියලා කියන්න පුළුවන් වැරද්දක් නැහැ. එතන මේ පංජර කණිකා ගත්තයින් පස්සේ මේගොල්ලෝන්ගේ මේ එක එක තැටි තියෙනවනේ. හරිද? ඒ තැටියකට අපිට කියන්න පුළුවන් තෛලකොයිඩයක් කියලා. තෛලකොයිඩ තැටියක් නැත්නම් තෛලකොයිඩයක්. මේ පටල අතර නැත්නම් මේ පංජර කණිකාවක් කියලා අපි නම් කරපු ඒවත් ඕගොල්ලන්ට පේනවා සම්බන්ධයි කියලා කෙනකින්. ඒකට අපිට කියන්න පුළුවන් අන්තර්ග්‍රනා සූස්තර. සූස්තර හරි සූත්‍ර නෙමෙයි සූස්තර. ඒ සූස්තර කියන්නේ ඒවැ සම්බන්ධයක් තියෙන නිසා. ග්‍රනා කියන එක වෙනකොට ඕනනම් මෙතෙන්ට දැම්ම හැකි පංජර කණිකා සූස්තර කියලා. ග්‍රනා නැතුව. ඊට පස්සේ මයිටොකොන්ඩ්‍රියා තිබිච්ච මෙන්න මේ view. මොනවද? 70S රයිබෝසෝම. අමතක වෙයි 70S කියන එක දාන්න. අපහු මේ විදිහට ලිපිඩ බිඳිති තියෙනවා. පොඩි ලිපිඩ ගෝලිකා. ඒක විශේෂයෙන් දකින්න පුළුවන් අරක දැක්කේ නැති දෙයක් මයිටොකොන්ඩ්‍රියා. ආයේ චක්‍රීය DNA. හරි. ඔන්න ඔය කතා ටික තමයි ප්‍රධාන වශයෙන් දැන් කොටස් ටික නම් කරගත්තාම ඒ තුලම ඔයාලට හම්බ වෙනවා ඔක්කොම කරුණු ටික. හරි. ඒ කරුණු ටික තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ. මේ තෛලකොයිඩ තැටි. තෛලකොයිඩ හදනවා. එතකොට මේ තෛලකොයිඩ හැදෙන පටලයට අපිට ප්ලාස පටල එහෙම කියන්නේ නැහැ. මේකට විශේෂ නමකුත් දානවා මෙතනින් තෛලකොයිඩ පටලය කියලා. ඒ කියන්නේ වෙන විදිහකින් කියන්න පුළුවන් තෛලකොයිඩයක් හැදිලා තියෙන්නේ තෛලකොයිඩ පටල වලින් කියලා. හරි. ඒකයි ඒ කියන්නේ. ඒ කියන්නේ මේ පටලයට කියන නම ඔය කියන්නේ මේ පටල වලට කියන නම. මේ අර තියෙන පටල වලට කියන නම තමයි මොනවද? තෛලකොයිඩ පටල. તો මේ තෛලකොයිඩ පටල වල ගත්තයින් පස්සේ ඒක අපි විශාල කරලා බැලුවොත් මේ එක තැටියක් මම ලොකු කරලා යනදොත් මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. ඒ පටල වල තියෙනවා ප්‍රභා පද්ධති. ප්‍රභා පද්ධති. ඒව තුල තමයි මොනවා වෙන්නේද? ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙන්නේ. අවසාන වශයෙන් හරිතලාවේ තියෙනා වූ ජීවීන් කවුද? හරිතලාවේ දරණ ජීවීන් කවුද? මේක ප්‍රාග්නස්ටිකින්ගේ තියෙන එකක් නෙමෙයි. ප්‍රාග්නස්ටිකින්ගේ ඒ වගේ ඉන්ද්‍රියක නැහැ. දීපටලමේ තියා පටලමේ ඉන්ද්‍රියක මොකක්වත් නැහැ ප්‍රාග්නස්ටිකින්ගේ. මේක පැහැදිලිවම සූනස්ටිකින්ගේ තියෙන ප්‍රධාන වශයෙන් ඇල්ගී වර්ගවල. ඊට පස්සේ ශාක වල. ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන් ප්‍රොටිස්ටාවන්ගේ ඇල්ගී කාණ්ඩය සහ ශාක වල මේ අන්තර්ගතයි කවුද? හරිතලාවේ. ඒතර ඒ කරුණු ටික තමයි කියන්න තියෙන්නේ 70S රයිබෝසෝම එන්සයිම වර්ග පිෂ්ඨ කණිකා ලිපිඩ බිඳි. අන්න ඒ ටික හරි. එන්සයිම තියෙනවා. ඒක අපිට නම් කරන්න විදියක් නැහැ. මොකද එන්සයිම පේන්නේ නැහැනේ. ආපහු පිෂ්ඨ කණිකා. ඒ කොහෙන්ද පිෂ්ඨ කණිකා මෙයාට? කොහොම පිෂ්ඨ කණිකා අපිට දකින්න පුළුවන් වෙනවා. එයි මෙයා ඇතුලේ මොකක් වෙනවද? ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන ආලෝකය සම්බන්ධ ප්‍රතික්‍රියාව සහ අනෙක් ප්‍රතික්‍රියාව කියන දෙකම සිද්ධ වෙන්නේ මේ හරිතලවයේ තුල. එතන මේ හරිතලවයේ පංජරය කියලා අපි නම් කරන්නේ. පංජරය තුල තමයි
ග්ලූකෝස් හදන ප්‍රතික්‍රියාව වෙන එකට කියනවා කැල්වින් චක්‍රය කියලා. ඒතකොට ඒකෙන් ග්ලූකෝස් හදලා පිෂ්ඨයේ විදිහට తాවකාලිකව තැම්පත් කරලා තියන්නේ හරිත ලවය තුල. ඒක කරුණු ටික හරිනේ. හරිත ලවයේ මුලින්ම වලට පටන් ගන්න පුළුවන් ඕන තියෙන්නේ කාගෙද කියලා. ශාකවල සහ ප්‍රොඩියුස් සමාන ප්‍රොඩියුස්ටාවන්ගේ. ඊට පස්සේ මේකත් ද්වි උත්තර ඉන්ද්‍රියකාවක් මොන හැඩතිද? කාචයක හැඩති. ඒ වගේම පටල දෙකක් තියෙනවා. ඒ දෙකම සිනිඳුයි. පටල දෙක අතර අවකාශයක් තියෙනවා අන්තර් පටල අවකාශය කියලා. ඊළඟට පටලයෙන් ඇතුළු අභ්‍යන්තර පටලයෙන් ඇතුළු ප්‍රදේශයේ පංජරය කියලා හඳුන්වනවා. ඒතර පංජරය තුල රයිබෝසෝම ඒවා ගිලිලා තියෙනවා කියලා කියන්න පුළුවන් වෙනත් පටල පද්ධතියක්. මෙන්න මේක. වෙනත් පටල පද්ධතියක් තියෙනවා. ඒ පටල පද්ධතියේ මොකක්ද? තෛලකොයිඩ පටල වලින් හැදිච්ච තෛලකොයිඩ වලින් සමන්විතයි. මේ තෛලකොයිඩ එකමත් එක පිටලා. හරි? තෛලකොයිඩ යන තැටි ආකාර. හරි? මේ ලිව්වේ. මේ එකමත් එක පිටන තැටි ආකාරය තමයි තෛලකොයිඩ කියලා අපි කියන්නේ. හරි? තෛලකොයිඩ කියලා කියනවා. එතකොට මේ තෛලකොයිඩ ගත්තයින් පස්සේ ඒවා එකමත් එක පිළියෙල වෙලා හැදෙනවා මොනවද? පංජර කණිකා. එහෙම නැත්නම් ග්‍රැනා. ඒ විතරක් නෙමෙයි මේ පංජර කණිකා එකිනෙකට සම්බන්ධයි. ඒ සම්බන්ධ වෙන්නේ අන්තර් පංජර කණිකා සූස්තර එහෙම නැත්නම් අන්තර්ග්‍රැනා සූස්තර මගින්. ඒවා තියෙන තව විශේෂිත ව්‍යුහයක් විදිහට මේකත් ඔයගොල්ලෝ ව්‍යුහය ගැන කියද්දි කියන්න ඕනේ තෛලකොයිඩ පටලයක. ඒ කියන්නේ තෛලකොයිඩයක් හැදිලා තියෙන තෛලකොයිඩ පටලය. මේ පටලය තමයි මම මේ ලොකු කරලා තියෙන්නේ. හරි? මෙතන ද්විත්ව පටලයක් නෙමෙයි මේ තියෙන්නේ තනි පටලය ලොකු කරලා. ඒ පටලය කිව්වම ඔයගොල්ලෝ දන්නවනේ පටලය කොහොමද? පටලයේ සියුම් වීමට ගියාම ඒක ද්විස්තරයි. හරි? එහෙමනේ. මේ අභ්‍යන්තරය තමයි මෙහෙම තියෙන්නේ මොනවද? ප්‍රභා පද්ධති. ප්‍රභා වර්ණ කණු වලින් හැදිච්ච ප්‍රභා පද්ධති තමයි මේ තියෙන ක්ලෝරොෆිල් වලින් හැදිච්ච ප්‍රභා පද්ධති. ප්‍රභා පද්ධති වල කාර්යය තමයි ආලෝක ප්‍රතික්‍රියාව නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයට දායක වීම. ඊට අමතරව දැන් ඒ කතාව ටික හරි ඒ කතාව ටික කිව්වන් පස්සේ පංජරය තුල 70 රයිබෝසෝම, චක්‍රීය DNA, ලිපිඩ බිඳිති, ආයේ පිෂ්ඨ කණිකා සහ එන්සයිම්. ඒකත් විශේෂයෙන් නම් කරන්න අමතක වෙයි. එන්සයිම් තියෙනවා කියලා කියන්න ඕනේ. එතකොට ওই ටික තමයි හරිත ලවයේ ව්‍යුහයට අදාළව තියෙන්නේ කෘත්‍ය කියලා. ඒකේ වෙනත් කෘත්‍යයන් ගොඩක් නැහැ. තියෙන එකම කෘත්‍ය ප්‍රභා සංශ්ලේෂණය. හරි එහෙනම් එතනින් අපි උපසෛලීය සංඝටකවල කොටසක් ඉවර කරනවා. තව උපසෛලීය සංඝටකයකට තියෙනවා සෛලීය සැකිල්ල සහ ඒ කොටස් ටික උපසෛලීය සහ බහිස්සෛලීය ව්‍යුහ කියන කොටස් දෙක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙනකන් හැමෝටම ආයුබෝවන්.